අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි සෑම සිකුරාදා දිනකම එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ටත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ටත් පැවැත්වෙන සූත්‍ර අධ්‍යයන සාකච්ඡා පන්තියයි ආරම්භ වෙන්නේ. අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 25 වෙනි සිකුරාදා මේ වර්ෂයට අපි පවත්වන අවසාන සාකච්ඡාව හැටියටයි අද දවසේ මේ සාකච්ඡාව පවත්වන්නේ. අපි මෙතෙක් සාකච්ඡා කළේ ආනන්ද සූත්‍රය. සංයුත්ත නිකායේ සඳහන් වෙන සූත්‍ර කිහිපයක්ම තියෙනවා. ඒකෙන් පඨම ආනන්ද සූත්‍රය හැටියට සඳහන් වෙන සූත්‍රයයි සාකච්ඡා කළේ. එහිදී අපි ඒ සූත්‍රයේ තියෙන වැදගත්කම ප්‍රයෝජනය හුඟක් දුරට සාකච්ඡා කළා. එහිදී ආනන්ද හාමුදුරුවෝ ආපු ප්‍රශ්නයක් තමයි, ස්වාමීනි, එක කාරණයක්, එක ධර්ම කාරණයක් වැඩිවීමෙන් කරුණු 4ක් සම්පූර්ණ වෙන, කරුණු 4ක් වැඩිවීමෙන් කරුණු 7ක් සම්පූර්ණ වෙන, කරුණු 7ක් සම්පූර්ණ වීමෙන් කරුණු 2ක් සම්පූර්ණ වෙන දෙයක් තියෙනවද කියලා. බුදු පියාණන් වහන්සේ එහෙම තියෙනවා කියලා දේශනා කරලා උන්වහන්සේම ඒ කරුණු පැහැදිලි කරනවා. එකක් කියලා කියන්නේ ආනාපාන සති සමාධිය වැඩිම. ඒ වැඩිම තුලින් සතර සතිපට්ඨානය වැඩෙනවා කියන එකත්, සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් નિરાයාසයෙන්ම සත්ත බොජ්ජංග වැඩෙන බවත්, සත්ත බොජ්ජංග වැඩිම නිසා ප්‍රඥා විමුක්ති කියන කරුණු දෙක වැඩෙන බවත් උන්වහන්සේ පැහැදිලි කළා. එතකොට මේ සූත්‍රය ඊ타ත්ම වැදගත්, අප විසින් අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු සූත්‍ර ධර්මයක් හැටියට අපි කතා කළා. මොකද මීට කලින් අපි කතා කරපු සූත්‍ර රාශියකම සම්පින්ඩනයක් හැටියට, ඒකරාශී වීමක් හැටියට, සමාලෝචනයක් හැටියට මේ සූත්‍රය හරිම වැදගත් වෙනවා. ඒ වගේම භාවනා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තුල තිබෙන යම් යම් අවිනිශ්චිතතාවයන්, ඒ වගේම සමහර විට වැරදි වටහා ගැනීම දුරු කරගන්නට, නිවැරදි පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට ප්‍රයෝජනවත් වෙන සූත්‍ර දේශනාවක් හැටියට. යම් කිසි කෙනෙක් මේ සූත්‍ර දේශනාව ඊ타ත්ම මනවින් නිවැරදිව හඳුනාගත්තොත් අපේ සිත වැඩිම සම්බන්ධ කාරණාව ඊ타ත්ම निराවුල්ව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසාම අපි මේ සූත්‍රයේ තව කීපයක් අද අපිට බොජ්ජංග ධර්ම තව කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. එකක් දෙයක් අපි සාකච්ඡා කළා. ඊටු ටිකත් අපි සාකච්ඡා කරලා මම හිතුවා මේක නැවත ස්ලයිඩ් ෂෝ එකක් හැටියට, ප්‍රසන්ටේෂන් එකක් හැටියට ඒකම නැවත අපේ ජීවිතේ ප්‍රායෝගිකත්වයට සම්බන්ධ කරගනිමින් සාකච්ඡා කළොත් හොඳයි කියලා. මොකද මේ සූත්‍රය හොඳින් වටහා ගත්තොත් අපිට මින් ඉදිරියට අපට විෂය වෙන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ඊ타ත්ම निराවුල් පැහැදිලි සිත වැඩිමක් කරන්නට මග සැලසෙනවා. කොහොමද අපිට ප්‍රස්තුත වෙන එළඹෙන මාතෘකා වෙන අරමුණුගත වෙන කරුණු අපේ මනසට යොදාගන්නේ කොහොමද, භාවිතා කරන්නේ කොහොමද?
ඒවා මනසින් හසුරුවන්නේ කොහොමද කියන කරුණු පිළිබඳව පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීමක් පැහැදිලි කිරීමක් මේ සූත්‍රය තුලින් සිද්ධ වෙන නිසා. ඉතින් ඒ අනුව යමක් ඩිෆයින් කරන්නට අර්ථකථනය කරන්නට අපට සුදුසු ක්‍රමවේදයක් ලැබෙනවා. ඒක හරි ප්‍රයෝජනයි. මොකද අපට අවශ්‍ය වෙන්නේ බොහෝ කරුණු දැනගෙන ඉඳීමට වැඩිය ඒ ලැබෙන කරුණු භාවිතාවට ලක් කිරීම හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මීට කලිනුත් මම සඳහන් කරා නමුත් නැවත නැවත සඳහන් කළ යුතු වැදගත් කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන අය බොහෝ සෙයින් ධර්මාවබෝධය ලැබුවේ මාර්ගඵල අවබෝධය ලැබුවේ සූත්‍ර රාශියක් අහගෙන ඉගෙනගෙනම නෙමෙයි. යම් කෙනෙක් එක සූත්‍රයක් අහලා ඒ තුලින් යම් මාර්ගඵල අවබෝධයක් ධර්ම අවබෝධයක් ලබනවා. තවත් කෙනෙක් තවත් සූත්‍රයක් අහලා ධර්ම අවබෝධය ලබනවා. තවත් කෙනෙක් තවත් සූත්‍රයක් අහලා. ඒ කියන්නේ යම් කෙනෙකුට ධර්මාවබෝධය ලබන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක සූත්‍රයක් හොඳටම ඇති. නමුත් අපේ බුද්ධි පරිපාකයේ මනස මෙහෙවීමේ ප්‍රමාණයේ ශක්තිය අඩු වැඩිකම් නිසා අපි යම් බොහෝ කරුණු බොහෝ සූත්‍ර දේශනා හදාරනවා. එහෙම හදාරන එක හොඳයි. බොහෝ දේවල් අපි දැන ඉගෙන ගන්නට ඕනේ. නමුත් හිත වඩන්නට හිත අවබෝධයට පත් කරගන්නට බොහෝ දේවල් අපි ළඟ තියෙන එක හොඳයි. නමුත් ඒ අපි අහන කියන දේවල් ප්‍රමාණය විශාල වීමට වඩා අවශ්‍ය වෙන්නේ ඒකේ භාවිතාව. අපි ඒක කොයිතරම් දුරට යොදා ගන්නවද මගේ මනසට, මගේ භාවිතාවට, එදිනෙදා පැවැත්මට, එදිනෙදා මට හමු වෙන කරුණු සම්බන්ධයෙන් මම ඒක කොයිතරම් निराවුල්ව නිවැරදිව යොදා ගන්නවාද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ සූත්‍රය ඇසුරෙන් අපි ටිකක් අද දවසේ ඉතුරු කොටස අපි අවසන් කරලා ඊළඟට මෙහි ප්‍රායෝගිකත්වය අපිට අදාළ වෙන්නේ කොහොමද කියන කරුණු පිළිබඳව ටිකක් සාකච්ඡා කළොත් හොඳයි කියලා මම කල්පනා කළා වෙනස් සූත්‍රයකට යන්නට කලින්. මොකද ඒ සූත්‍ර ගොඩාක් සූත්‍ර අපි හදාරන්න ඕනේ ඉදිරියටත් අපි හදාරනවා. ඒ ගොඩාක් හැදෑරීම වගේම ඒ එළමෙන කරුණු අපි කොහොමද හඳුනාගන්නේ කියන එකත් අපේ භාවිතාවට ලක් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අද අපි එහෙම සාකච්ඡා කරමු. සූත්‍රයේ ඉතුරු ටික අපි සාකච්ඡා කරලා ඊළඟට මේක අපි කොහොමද භාවිතා කරගන්නේ යොදාගන්නේ කියන එක පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්ක්‍රීන් එක පේනවද? ඔව් ස්වාමීන් වහන්සේ. අපි එතකොට මං කතා කරපු දෙයක් නැවත කියන්නම්. මොකද මේ සූත්‍රයේදී මං ඒක එක දේවල් නැවත 10-12 වතාවක් වුණොත් කියන්න පුළුවන්. ඒක එහෙම කියන්නේ ඕනකමින්මයි. මොකද මෙහි තියෙන සංකල්ප, මෙහි තියෙන අදහස් අපේ සිත්වලට හොඳට කිඳා බහින්න ඕනේ. හොඳට ඇතුළු වෙන්න ඕනේ. හොඳට භාවිතාවට ගන්නට ඕනේ. ඒ නිසා නැවත නැවතත් මං කියපු දේවල්ම නැවත නැවත කියන්න පුළුවන්. ඒක ඕනකමින්මයි එහෙම හිතාමතා කියන්නේ. එතකොට මේ සූත්‍රේ නම් කරද්දී නැත්නම් මේ සූත්‍රයේ ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් කතා කරද්දී භාවිතා කරන වචනේ මම සඳහන් කළා ආනාපාන සති සමාධි භාවනාව හැටියටයි මෙහිදී කතා කරන්නට යෙදුනේ. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ආනාපාන සතිය කියන කාරණේ පමණක් නෙමෙයි ආනාපාන සතිය තුලින් සමාධියට පත්වීම. නැත්නම් ආනාපාන සතිය කියන භාවනා අභ්‍යාසයේ තුලින් සිත සමාධි වෙමින් කොහොමද ඉස්සරහට යන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ කියලා. ඒ නිසා සූත්‍රයේම සඳහන් වෙන්නේ ආනාපාන සති සමාධි කියන වචනේ. එතකොට ඒ තුලින් අපි ඒ ආනාපාන සති සමාධියේ අධීර කීපයක්
කරුණු අවස්ථා 16ක් ඔස්සේ අපි සාකච්ඡා කළා. ඒ අනුව ඒ තුලින් සතර සතිපට්ඨානයේ වැඩෙන හැටි කතා කළා. ඒ කියන්නේ ආනාපාන සති සමාධි භාවනාවේ යෙදෙන කෙනා નિરાයාසයෙන්ම unintentionally નિરાයාසයෙන්ම එයා තුල සතිපට්ඨානයේ සතර සතිපට්ඨානයේ වැඩෙනවා කියන එක. හිතාමතා කරනවා කියලා හිතලා කළත් නොකළත් ඒ තුලින් සතර සතිපට්ඨානයේ වැඩෙනවා කියලා. එතකොට ඒ සතර සතිපට්ඨානයේ වැඩෙනකොට යම් කෙනෙකුගේ සිත තුල નિરાයාසයෙන්ම සත්ත බොජ්ජංග වැඩෙනවා කියන එක. ඒක එකක් තුලින් ඊළඟ එක. ඒකනේ දැන් මෙතෙන්දි කතා කළේ එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් වැඩෙන දේවල් තියෙනවද කියලානේ. එතකොට මං ඊළඟ එක වඩන්න ඕන කියලා අමුතුවෙන් වඩන්න යන්න ඕනේ නැහැ. ඒක දැනගත්තත් නොගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ එකක් හරියට නිවැරදි ආකාරයෙන් වඩනකොට ඒ තුලින්ම ඊළඟ එක වැඩෙනවා. එතකොට ආනාපාන සති සමාධි භාවනාවේ අවබෝධයෙන් යුක්තව මනා හඳුනා ගැනීමකින් යුක්තව වඩනකොට සතර සතිපට්ඨානේ ඒ තුලින්ම වැඩෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙන ගමන්ම එහෙම වැඩෙනකොටම එහි අභ්‍යාස වෙනකොට සත්බොජ්ජංගත් අනිවාර්යයෙන්ම වැඩෙනවා කියන එකයි අදහස. එතකොට ඒ නිසා අපි එකක් දෙයක් කතා කළා. නමුත් මම ආපහු මතක් වෙන්නත් ඒක කෙටියෙන් ඒක කියාගෙන යන්නම්. එක ඒ මුල් දෙක තුන කොහොමද ඒක උනේ කියලා. යස්මින් සමේ ආනන්ද වික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති සති සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනෝ පාරිපූරින් ගච්ඡති. On whatever occasion the monk remains focused on the body in and of itself, ardent, alert, mindful, subduing greed and distress with reference to the world. On that occasion, his mindfulness is steady and without lapse. When his mindfulness is steady and without lapse, then mindfulness as a factor for awakening becomes aroused. He develops it, and for him, it goes to the culmination of its development. එතකොට සතර සතිපට්ඨානයේ වඩනකොට කායනුපස්සනාව වඩන ඒ අවස්ථාවේදීම නැත්නම් කායනුපස්සනාව කියන සතර සතිපට්ඨානයේ සඳහන් වෙන්නේ පළවෙනි කායනුපස්සනාව හැටියටනේ. කායනුපස්සනාව කියන එක in and out breathing එක වැඩෙනකොටම ඒ තුලින්ම මනසේ ඇති වෙනවා mindfulness is steady and without lapse. එතකොට ඒක ස්ථාවර වෙනවා. ඒකට සම්බාධ විරහිතව බාධාවකින් කරදරයෙන් තොරව කඩාවැටීමකින් තොරව මනවින් සිත පිහිටනවා. ඒ පිහිටීම නිසා ඒ සිතේ mindfulness කියන බොජ්ජංග ධර්මයක් හැටියට ඒ බොජ්ජංග ධර්මයේ මනසේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒක අර ආනාපාන සති භාවනාව කෙරෙනකොටම සතර සතිපට්ඨානයේ ඒ තුලින් වැඩෙනවා එක්කම mindfulness කියන එක බොජ්ජංග ධර්මයක් හැටියට ඒ තුලින් අනිවාර්යයෙන්ම වැඩෙනවා. එහි කූට ප්‍රාප්ති culmination and of its development. ඒක කූට ප්‍රාප්තියට පත්වීම දියුණු වීම කියන එක සිද්ධ වෙනවා. සෝ තදා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචනති පවිචරති පරිවීමංසා සමාපජ්ජති යස්මින් සමේ ආනන්ද බික්ඛු තථා සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචනති පවිචරති පරිවීමංසමා පජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති ධම්මවිචේ සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භාවනෝ පාරිපූර්ණං ගච්ඡති. Remaining mindful in this way, he examines, analyzes and comes to a comprehension of that quality with discernment. When he remains mindful in this way, examining, analyzing and coming to a comprehension of that quality
with discernment, then analysis of qualities as a factor for awakening becomes aroused. He develops it, and for him, it goes to the culmination of its development. එතකොට අර සතර සතිපට්ඨානේ වැඩනකොටම ඒ තුලින්ම ධම්ම විචය සම්බොජ්ජංගේ ධර්මය කියන එක පරීක්ෂාවට ලක් කරන්න විශ්ලේෂණය කරන්නට හඳුනා ගන්නට අවබෝධ කරගන්නට හැකියාව ශක්තිය වැඩෙනවා. එසේ වීම තුලින්ම ඒ ආනාපාන සතිය තුලින්ම ධර්ම විචය කියන එකත් මොකද ඒ කය පිළිබඳව ඒගාවට වේදනානුපස්සනාව පිළිබඳව චිත්තානුපස්සනාව පිළිබඳව ධම්මානුපස්සනාව පිළිබඳව මේවා වැඩෙනකොටම ඒවා වැඩෙනවා කියලා කියන්නේ ධම්ම විචය තමයි. එතකොට අපි මීට කලින් සඳහන් කළා ධර්මය කියලා කියන්නේ ඕනෑම දෙයක්. මේ විශ්වයේ තියෙන සෑම දෙයක්ම නාම රූප සියල්ලම ධර්ම බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කවර හෝ දෙයක් පිළිබඳව යම් කිසි කෙනෙක් සාවධාන වෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂාවකට හඳුනා ගැනීමකට ලක් වෙනවා නම් ඒක ධම්ම විචයක් බවට පත් වෙනවා. ධර්මයේ පරීක්ෂා කිරීමක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ගුණය අනිවාර්යයෙන්ම එයා තුළ කූට ප්‍රාප්තියට සංවර්ධනයට දියුණුවට පත් වෙනවා ධම්ම විචය කියන කාරණය. ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා යස්මින් සමේ ආනන්ද වික්කුණෝ ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ වික්කුණෝ ආරද්ධෝ හෝති. පීති සම්බොජ්ජංගං තස්මින් සමේ වික්ඛු භාවේති පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ වික්කුණෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. In one who examines, analyzes and comes to a comprehension of that quality with discernment, persistence is aroused unflaggingly. When persistence is aroused unflaggingly in one who examines, analyzes and comes to a comprehension of that quality with discernment, then persistence as a factor for awakening becomes aroused. He develops it, and for him it goes to the culmination of its development. අපි මෙතෙන්ට කියුවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ධර්ම විචය කියන කාරණය එයා තුල සිද්ධ වෙනකොට ඒ ධර්ම විචය කියන්නේ අපි කිව්වා රූප කය හෝ කයවල් හෝ රූප කියන අර්ථයෙන් ගත්තත් වේදනා සංඥා සංකාර විඥාන හැටියට ඒ විදිහට ගත්තත් එහෙම නැත්නම් කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් ගත්තත් ඔය කවර ආකාරයෙන් ගත්තත් ඒවා පිළිබඳව ඇති කර ගන්නා වූ පරීක්ෂාව හඳුනා ගැනීම විශ්ලේෂණය අවබෝධ කර ගැනීම කියන ඒවා තමයි ධර්ම විචය බවට පත් වෙන්නේ. එතකොට මේක අඛණ්ඩව යන ගමනක්. දැන් ධම්ම විචය කියන එක අහවල් තැනදී නතර වෙනවා කියලා එකක් නැහැ. ඒක දිගින් දිගට තමාට විශ් වෙන සෑම කරුණක් ඔස්සේම අඛණ්ඩව ඉස්සරහට යන කරුණක්. ඒ නිසායි ඒක විරිය කියන අර්ථයෙන් ගන්න persistence කියලා. එතකොට ඒක බොජ්ජංග ධර්මයක් වෙනවා. බුද්ධිය අවබෝධය කරා යන තැනැත්තෙකුගේ බෝධිසත්වයෙකුගේ අවබෝධය කරා යන තැනැත්තෙකුගේ ලක්ෂණයක් බවට පත් වෙනවා. මෙතෙන්දී මේ බෝධිසත්ව හා අවබෝධය කියන වචනය ගැන යමක් කියන්න ඕනේ. දැන් බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර ආතුව කාලේ අතීතයේදී භවයන් විශාල සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ වගේම උපතේ සිට සම්මා සම්බුද්ධත්වයේ දක්වා කාල සීමාවත් අපි හඳුන්වන්නේ බෝසත් අවධිය කියලා. බෝධිසත්වයන් වහන්සේ අවබෝධයේ සත්වයා. නැත්තම් අවබෝධ කරගන්න සූදානම් තැනැත්තා කියන එක. එතකොට උන්වහන්සේගේ ඉලක්කය වුණේ සම්මා සම්බුද්ධත්වය. එතකොට දැන් මහායානිකයන් කියන්නේ අනික් හැම දෙනාමත් මේ අවබෝධයේ සත්වයන් තමයි. ඒගොල්ලොත් බුද්ධත්වයටයි ඒගොල්ලොත් අවබෝධයටයි පත් වෙන්නේ.
ඒ නිසා සෑම කෙනෙක්ම බෝධිසත්වයෙක් කියන අර්ථයෙන් මහායානික දර්ශනයේ සඳහන් වෙනවා. හීනයානික නැත්තම් තේරවාදීන් ඒක ඒ මට්ටමින් සලකන්නේ නැහැ. අර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් ඔස්සේ තේරුම් ගන්න සත්වයක් හැටියට සලකලා අරහත් භාවය පත්වීම කියන එක සලකලා ඒ සම්බෝධිය සලකන්නේ. එතකොට ඒක හීනයානිකයන් තේරවාදීන් හා හීනයානිකයන් හැටියට සලකන්නේ ඒ අය. මහායානික දර්ශනයේ හැටියට සෑම කෙනෙක්ම අවබෝධය කරා යන සත්වයෙක් බවට පත්වෙනවා. බුද්ධිය එහෙම නැත්තම් ප්‍රඥාව කරා යන සත්වයෙක් බවට පත්වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම බෝධිසත්වයෙක් කියන විග්‍රහය මහායානිකයන්ගේ තියෙනවා. එක්තරා අර්ථකථනයකින් එහි යම් වටිනාකමක් තියෙනවා. මොකද අපි හැම කෙනෙක්ම අවබෝධය කරා යන්නේ. අපි සම්මා සම්බුද්ධත්වයේ කියන තත්ත්වෙ නෙමෙයි. උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ඔස්සේ ශ්‍රාවක භූමිකාවේ ඉඳගෙන ශ්‍රාවක භූමියේ ඉඳගෙනයි අපි කටයුතු කරන්නේ. නමුත් අපෙත් අරමුණ අවබෝධය. එතකොට අවබෝධය කරා යන සත්වයන් හැටියට අවබෝධයේ සත්වයන් හැටියට තමයි අපි සියලු දෙනාත් ඉන්නේ. එතකොට මේ අවබෝධයේ සත්වයන් හැටියට යන අයගේ ලක්ෂණයක් වෙන්න ඕනේ තමාට විශේෂ වෙන අදාළ වෙන අරමුණු වන කාරණේ පිළිබඳව හඳුනා ගැනීමකින් පරීක්ෂාවකින් විශ්ලේෂණයකින් යුක්තව කටයුතු කිරීම. ඒක මේ දහම් මාර්ගයේ ගමන් කරන සෑම කෙනෙකුගේම නිරන්තර ස්වභාවය වෙන්න ඕන. තමන් දකින දේ, තමන් අහන දේ, තමන්ට දැනෙන දේ, දිට්ඨ සුත මුත. එතකොට අහන දේ, දකින දේ, අහන දේ, දැනෙන දේ කියන මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම එක්සැමින්ස් පරීක්ෂා කරන්න, ඇනලයිස් කරන්න, විමර්ශනය කරන්න, ඒ වගේම අවබෝධයකට පත්වෙන්න, හඳුනා ගැනීමකට ලක් කරගන්න. ඒ ක්වොලිටි එක ඩිසර්න්මන්ට්, ඒ ගුණාත්මක අවබෝධයකට පත්වෙන්න අවශ්‍යයි කියන කාරණේ පදනම් කරගෙන තමයි මේ සියලු දෙනාම කටයුතු කළ යුතු වෙන්නේ. ඒක කිසිදු බාධාවකින් තොරව, කඩාවැටීමකින්, දුර්වලවීමකින් තොරව අඛණ්ඩව සිද්ධ වෙනකොට ඒකටයි අපි පර්සිස්ටන්ස්, විරිය කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට ඒ නිසා බුදුදහමේ ඊ타මත්ම වැදගත් තැනක් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ වීර කියන එක. ඒක පාරමිතාවක් හැටියට දක්වනවා. මොකද අදිෂ්ඨාන හා විරිය කියන පාරමිතා දෙක තුලින් තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ. ඒ කියන්නේ අපට අවබෝධ කර ගැනීමේ ඕනෑකම තියෙන්න ඕනේ. දකින්ද, හඳුනාගන්න, අවබෝධ කරගන්න ඇති කරගත්ත ඕනෑකම ඊළඟට ඒ ඕනෑකම දිගින් දිගට පවත්වාගෙන යෑමේ හැකියාව. බාධාවකින් තොරව, කඩාවැටීමකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ හැකියාව කියන එක අනිවාර්ය ලක්ෂණාංග දෙකක් හැටියට දක්වනවා. දසපාරමිතා වලින් පාරමිතා දෙකක් හැටියට දක්වන්නේ ඒක. ඒ නිසා විරිය කියන එක ඊ타මත්ම වැදගත් කාරණයක්. ඒ විරිය කියන එක බොහෝ දෙනා අතින් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර නීවරණ ධර්මවලදී අකුසලයක් හැටියට, වැරද්දක් හැටියට, දෝෂයක් හැටියට තීන මිද්ද දෙක තියෙනවා. චිත්ත චෛතසික කියන අංශවල ඇතිවිය හැකි දුර්වලතාවයේ නිදිගත් බව තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඒතර තීන මිද්ද භාවයට එරෙහි වන ලක්ෂණය තමයි පර්සිස්ටන්ස් කියලා කියන්නේ. ස්ලොත් ඇන්ඩ් ටෝපර් කියන එකට විරුද්ධ එක. එතකොට ඒ කියන්නේ නිදිගත් බව, චිත්ත චෛතසිකයන්ගේ නිදිගත් බව වෙනුවට ආරද්ධ වීරයකින් පටන් ගැනීමට හා ආරම්භ කිරීමට හා පවත්වා ගැනීමට තියෙන ඕනෑකමින් යුක්තව නොපසු බට උත්සාහයෙන් යුක්තව ඒක පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය හා හැකියාව. දැන් මිනිස් මනසේ එක්තරා ලක්ෂණයක් තමයි හිතන්නේ නැතිකම. දැන් බොහෝ සිත්වල තියෙන ස්වභාවය තමයි හිතෙනවා. හිතනවා නෙමෙයි, හිතෙනවා.
එතකොට භවති ඒක තව විදිහකින් කිව්වොත් භවති වෙනවා කියන එක. වෙනවා. එතකොට අපේ අනික් කිරියව් වලිත් දැන් අපිට බඩගිනි වෙනවා කෑම කනවා වතුර තිබා හැදෙනවා වතුර බොනවා. ඔහොම අවශ්‍යතාවයන් ඉෂ්ට කරගනිමින් තමයි අපි යන්නේ. එතකොට ඒවට අදාළ අනුරූප වූ ක්‍රියාවන් ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙමින් තමයි යන්නේ. එතකොට සිතුවිලිත් අපේ සිත්වලට එනවා ඒවා බොහෝ විට ඉමෝෂනල් විදිහට චිත්තවේගී අවශ්‍යතාවයන් හැටියට මතුවෙලා ඒවා ඉෂ්ට කර ගනිමින් යන ගමනක් තමයි බොහෝ මිනිසුන්ගේ ස්වභාවය වෙන්නේ. බොහෝ සිත්වල ස්වභාවය ඒකයි. ඒ වෙනුවට අර භවති කියන වෙනවා කියන අර්ථය වෙනුවට භාවේති වඩනවා කියන එක සිද්ධ වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන දේ. භාවේති කියන එක වඩනවා කියන එක. එතකොට ඒ වඩනවා නම් ඒක ඕනෑකමින් කරන දෙයක්. එතකොට සලසුම් සහගතව උත්සාහයෙන් වීරයෙන් නිතර නිතර පවත්වාගෙන යන ස්වභාවයෙන් වැඩිය යුතු වඩන දෙයක් බවටයි පත් වෙන්නේ. එතකොට ඒ නිසා මේ වීරය කියන එක ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. අර අපිට තේරුම් ගන්න තියෙන ඕනෑකම, වටහා ගන්න තියෙන ඕනෑකම, විනිවිද දකින්න තියෙන ඕනෑකම, ධර්මයේ යථා ස්වરૂපයෙන් දකින්න තියෙන ඕනෑකම අර as it is කියන එක. එහෙම නැත්නම් යථා ස්වરૂපයෙන් දකින්න තියෙන ඕනෑකම, ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනකම. ධර්මානුකූල වචනේ යථාභූත ඥාන දස්සනය කියන එක. ඒ කියන්නේ ඒ ඇති වෙලා තියෙන දේ ඒ හැටියෙන්ම එහි නිරවුල් නිවැරදි ස්වභාවයෙන්ම දකින්න තියෙන ඕනෑකම. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. මොකද හැම දෙයක්ම අපි දකින්නේ එහි ඇති ස්වરૂපයෙන් නෙමෙයි අපිට ඕන හැටියට. ඒක වෙන්නේ හුඟක් වෙලාවට නීවරණ ධර්ම නිසා. එහෙම නැත්නම් අපි කියන්නේ සංයෝජන ධර්ම, ඒ වගේම සංඥා අපි කියන්නේ සංඥා විපල්ලාසයන්. එතකොට දැන් අර ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවානේ දස සංඥා පිළිබඳව. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, සුභ සංඥා, ආදී වන පහන සංඥා, විරාග සංඥා කියලා ওই විදිහට තියෙන්නේ. එතකොට මේ දස සංඥානේ එතන දේශනා කළේ මේ දස සංඥා වලට විරුද්ධ යාම තමයි සංඥා විපල්ලාසයන් බවට පත් වෙන්නේ. වැරදි වැටහීම් හැටියට නිත්‍ය සංඥාව, සුභ සංඥාව ওই විදිහට ගත්තොත්. එතකොට සාමාන්‍යයෙන් මිනිස් හිතක ස්වභාවයෙන්ම මේ දස සංඥා වලට විරුද්ධ පැත්ත නැත්නම් සංඥා විපල්ලාසයන් එක්ක තමයි කටයුතු කරන්නේ. හැම දෙයක්ම ස්ථාවරයි, හැම දෙයක්ම නිවැරදි, හරි, දිගින් දිගටම තියෙනවා. ඔය වගේ අර්ථ සහිතවනේ අපි ඉන්නේ. අපි ඉවත් කරන්න බැරිකම, දැඩි බන්ධනය ග්‍රහණය කර ගැනීම, යම් යම් දේවල් වලට දැඩිව ඇලී සිටීම, අනවශ්‍ය දේවල් වලට පවා අපි දැඩිව ඇලිලා ගැටුම් ඇති කරගන්න එක, මේ වගේ දේවල්නේ. එතකොට ඒ දේවල් සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් එහි නියම ස්වરૂපය හඳුනා නොගත්තොත් එහෙම එයා ඒක අර්ථ සම්පන්න දෙයක්, වැඩක් ඇති දෙයක් කියලා හිතාගෙන ඒ සම්බන්ධයෙන් බොහෝ කරදර වෙනවා. එතකොට ඒ නිසා අර එහි සැබෑ ස්වરૂපය හඳුනා ගන්න නම් අර නීවරණ ධර්ම ඉවත් වෙන්න ඕනේ. කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පහ. එතකොට ඒක තව විදිහකට ගත්තොත් මම මීට කලිනුත් පැහැදිලි කළා ඒක. කාමච්ඡන්ද කියන්නේ රාගය, තෘෂ්ණාව කියන එක, ව්‍යාපාදේ කියන්නේ තරහව, එහෙම නැත්නම් ගැටීම ඉවත් කරන්න තියෙන ඕනකම. ඊළඟ කරුණු තුනම තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම තුනම නියෝජනය වෙන්නේ මෝහයට. එතකොට අපි අහලා තියෙනවානේ ක්ලේශ මූල තුනක් තියෙනවා කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියලා. එතකොට මූල දෙක තමයි රාග, ద్వේෂ, ඊළඟ එක තමයි මෝහය. මෝහය තමයි අර කොටස් තුනකට කැඩෙන්නේ. එතකොට තීන මිද්ද හැටියටත්, උද්ධච්ච කුච්ච හැටියටත්, විචිකිච්ඡා හැටියටත් පහක් හැටියට දක්වනවා. අපි මේක තුනක් හැටියට තියෙනවා.
ඒක තවදුරටත් විස්තරණය වුණාම 5ක් බවට පත් වෙනවා. ඒතර ඒ පහම මෝහය පැත්තට වැටෙන්නේ මෝහය ගොඩට. එතකොට මූලයන් හැටියට 3යි. එතකොට කොයි විදිහෙන් හරි මේ නීවරණ වලින් තමයි අර තියෙන తත්වය දකින්න බැරි වෙන්න හදලා තියෙන්නේ. අපිව වළක්වනවා සැබෑ ස්වરૂපේ දකින්න බැරි වෙන්න. ඒ නිසා අර යථාභූත ඥාන දර්ශනය කියන එක අපිට එන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින එක ඒක පෙනිට්‍රේට් කරන්න විනිවිද දකින්න පුළුවන්කම අපිට එන්නේ නැති වෙනවා. මේ නිසා අපි මායාකාරී හැසිරීමක යෙදෙන්න අපිව පෙළඹෙනවා. ඕන් නැති දේවල් වලට වැඩක් නැති දේවල් වලට අපි පැටලිලා බොහොම වෙහෙසකින් යුක්තව කායික වෙහෙසකින් මානසික වෙහෙසකින් යුක්තව කටයුතු කරන්න යෙදෙන අවස්ථා අපිට එළඹෙනවා හරියට. එතකොට අන්න එතෙන්දී එහෙම නොවෙන්නට අර දිත්ත සුත මුත කියන දේවල් සම්බන්ධයෙන් දකින ඇහෙන දැනෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අර පරීක්ෂා කරන්න විශ්ලේෂණය කරන්න අවබෝධ කරගන්න එහි ගුණාත්මක ස්වභාවය පිළිබඳව දැන හැඳුනුම්කමක් ඇති කරගන්න තියෙන සැබෑ ඕනෑකමකින් කටයුතු කිරීම තමයි වීරය කියලා හඳුන්වන්නේ කතා කරන්නේ. එතකොට ඒක අඛණ්ඩව තියාගන්න ඕනේ කොතෙන්දිවත් බාධාවක් ඇති නොවන විදිහට. එතකොට ඒක තමයි මේ එක පැත්තකින් නීවරණ ධර්ම ප්‍රහාණය සඳහා අවශ්‍ය වෙන්නේ ඒ වගේම බොජ්ජංග ධර්මයක් හැටියටත් අඛණ්ඩව මේ හැකියාව පවත්වාගෙන යෑම. ඒතර ඒ නිසා විරිය කියන එක ඊටාම වැදගත් කාරණයක් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පැහැදිලි කරනවා. ඒක අඛණ්ඩව තියෙන්න ඕන. ඒකට බාධා වෙන්නේ නැතුව දිගින් දිගටම තියෙන්න ඕන. ඒක නැති වෙලාවක් නැහැ. හැම වෙලේම ඒක සක්‍රියව තියෙන්න ඕන කියන අර්ථයෙන්. ඔබට ඕනෑම වෙලාවක මොනවා හරි අහන්න කියන්න දෙයක් තියෙනවා නම් මේ කතා කරන්න මේ කියන ඒවා නවත්තලා කතා කළ හැකි අපි. මගේ දේශනාවක් හැටියටම නෙමෙයි සාකච්ඡා කරමින් යන්න ඕනේ. ඕනම දෙයක් නවත්තලා ඇහුවට කමක් නැහැ. ඒකට බාධාවක් නැහැ. ඊළඟට පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති යස්මින් සමේ ආනන්ද දික්ඛුනෝ පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති පස්සද්දි සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. එතකොට මේ විදිහට මේ විරිය කියන එක පවත්වාගෙන යද්දී persistence කියන එක පවත්වාගෙන යද්දී in one whose persistence is aroused, a rapture not of the flesh arises. When a rapture not of the flesh arises, in one whose persistence is aroused, then rapture as a factor for awakening becomes aroused. He develops it, and for him it goes to the culmination of its development. එතකොට මේ තියෙන වීරය නැත්තම් අඛණ්ඩව තමාට ඇහෙන දකින දැනෙන දේවල් සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ ඇසක් වටහා ගැනීමේ ඇසක් විශ්ලේෂණය කිරීමේ ඇසක් ඒවා අවබෝධ කර ගැනීමේ උනන්දුවකින් යුක්තව කටයුතු කරනකොට යම්කිසි කෙනෙක් එයාට අනිවාර්යයෙන්ම ලැබෙන දේ තමයි ප්‍රීතිය කියන එක. ඒ කියන්නේ තමන් එතකොට මේ විදිහට දකිනකොට සිද්ධ වෙන දේ තමයි අකුසලයේ යටපත් වෙනවා. අර සම්මා වායාමයේදී අපි කතා කළේ නූපන් කුසල් උපදවීමටත් උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් නූපන් අකුසල් නූපදීමටත් උපන් අකුසල් යටපත් කිරීමටත් ගන්නා උත්සාහයනේ සම්මා වායාම කියලා කියන්නේ. එතකොට මේක කුසලයේ පිළිබඳව ස්වර්ණමය සූත්‍රය. නැත්තම් කුසලයේ පිළිබඳව අපිට තියෙන වටිනාම ඉගැන්වීම. ඒක අපි මන්ත්‍රයක් හැටියට
මේක හැම විටම අපේ සිහියට නගා ගනිමින් අපි ඉන්නට ඕනේ. අපේ උත්සාහය නිතරම වෙන්නට ඕනේ ඒක. එතකොට යම් දැන් අපි මේ මෙතෙක් කතා කළේ වීරය කියලා කතා කළේ අර ditta sutta mutta දේවල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපට ඇහෙන, අපට දකින, ඇහෙන, දැනෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි කිසියම් අවබෝධයකින් හඳුනා ගැනීමේ ඕනෑකමකින් විශ්ලේෂණය කිරීමේ ඕනෑකමකින් ඉඳීමනේ. ඒතර එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? අර මනවින් නිරවුල්ව හඳුනා ගන්නකොට අකුසලයේ අපෙන් ඈත් වෙනවා. වැරද්ද දෝෂේ ඉවත් වෙනවනේ. එතකොට අපි ඒ වැරද්ද දැකලා වැරද්ද හදා ගැනීම, නිවැරදි කර ගැනීමනේ කරන්නේ. හොඳ ටිකේ ප්‍රශ්නයක් නැහැනේ. එතකොට වැරදි දේවල් ටික අපි හදා සම්පූර්ණයෙන්ම සකස් කළොත් මේ යාන්ත්‍රණය, මේ ක්‍රියාවලිය මනවින් හරියන්න පටන් ගන්නවා. එතකොට එහෙම හරියනකොට එතන ගැටෙන්න, වෙහෙසටපත් වෙන්න, අපහසුවටපත් වෙන්න තියෙන හේතු ටික අයින් වෙනවා. එතකොට විරිය තමයි බලවත් වෙන්නේ. එතකොට මේක මානසික වූ දෙයක් හැටියට සැලකෙන්නේ. මේක not of the flesh arises කියලා සඳහන් වෙන්නේ. ඒතර මානසික වූ දෙයක් හැටියට අපේ සිතෙහි සතුට, පීති මනස්ස කියලා මේ විස්තර කෙන්නේ. එතකොට නමුත් මේ ඒ ප්‍රීතිය කියන එක විකුණු ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා යස්මින් සමේ ආනන්ද බික්කුණෝ ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණ ආරද්ධෝ හෝති. එතකොට මේ ප්‍රීතිය කියන එක, සිතෙහි ඇතිවන ප්‍රීතිය කියන එක නිරාමිස වූ පීතියක් හැටියට. ඇයි නිරාමිස වෙන්නේ? අකුසලයෙන් ඉවත් වෙන නිසා. පීති නිරාමිසා. එතකොට අකුසලයෙන් ඉවත් වුණු සිතක් ඇති වෙන නිසා ඒ සිතෙහි අර සංවර්ධනයේ වැඩිම විශ්ලේෂණය දැකීම සිදු වෙනකොට අනිවාර්යෙන්ම අර ප්‍රීතිය කියන එක හිතට එනවා අකුසලයෙන් මිදීමේ ගුණය නිසාම. අපි අර ධ්‍යාන පිළිබඳව කතා කළද්දී අපි කතා කළේ විවේකජම් පීතිසුඛං කියලා. එතකොට මේ විවේකයේ එන්නේ අකුසලයෙන් ඉවත් වීම නිසා. ඒතර යම් කිසි කෙනෙක් අකුසලයෙන් ඉවත් වෙලා කුසල සම්පන්න සිතක යෙදෙනකොට, හැසිරෙනකොට ඒ සිතට අනිවාර්යෙන්ම ප්‍රීතිය ළඟා වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ප්‍රීතියෙන් යුක්තවයි ඒ සිත ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රීති මනස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති යස්මින් සමයේ ආනන්ද බික්කුණෝ පීති මනස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධෝ හෝති පස්සද්දි සම්බොජ්ජංගං තස්මින් සමේ බික්ඛු භාවේති පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. For one enraptured at heart, the body grows calm. For one enraptured at heart, the body grows calm and the mind grows calm. When the body and mind of a monk enraptured at heart grows calm, then calm as a factor for awakening becomes aroused. He develops it, and for him it goes to the culmination of its development. මෙතන හරි වැදගත් කාරණයක් තියෙනවා අපි සලකා බැලිය යුතු. For one enraptured of at heart. එතකොට මේ ප්‍රීතිය ඇති වෙන්නේ සිතේනේ. එතකොට ඇයි ප්‍රීතිය ඇති වුණේ? අකුසලයෙන් වෙන්වීම නිසා. සිත අකුසලයෙන් වෙන්වීම නිසා කුසල සම්පන්න භාවය ඇති වුණා. කුසලය කියන එක නිරවුල්, නිවැරදි, ඒක ගැටෙන එකක් නෙමෙයි. ඒ නිසා ප්‍රීති මනස්ස, හිත ප්‍රීතියට පත් වෙනවා. ඒ නිසා හාට් කියන එක අදහස් වෙනවා, නියෝජනය වෙනවා සිත කියන එක.
සිත අර සතුටෙන් වසාගත්තාම වෙලුණාම the body grows calm and the mind grows calm. එතකොට මෙතන වැඩ දෙකක් සිද්ධ වෙනවා. body grows calm. කාය පස්සද්ධිය ඇති වෙනවා. චිත්ත පස්සද්ධියත් ඇති වෙනවා. අර මුලින් ඇති වෙච්ච එක කායට සම්බන්ධ එකක් නැති එකක් හැටියට උනේ ප්‍රීති සිතේ ඇති වෙන එකක් හැටියට. හිතේ ඇති වෙන සතුට අකුසලයෙන් වෙන්වීම නිසා හිතේ ඇති වෙන සතුට ඒ හිත වෙලා ගත්තාම හිත පුරාම පැතිරලා ගියාම එසේ යන හැටි පිළිබඳව විවිධ උදාහරණ අරගෙන අපි මීට කලින් කරපු සූත්‍ර දේශනාවක මට මතකයි අපි කතා කළා කොහොමද ඒක අර හැම තැනම සිසාරා යන්නේ කියන එක පිළිබඳව. එතකොට ඒ විදිහට කය පුරා මනස පුරා මේ පස්සද්ධිය. ඒතර ප්‍රීතිය කිව්වට වඩා තවත් ගැඹුරු අර්ථයකින් පස්සද්ධි කියන එක භාවිතා වෙන්නේ ඒක කයයි සිතේ දෙකේම අදාළත්වයක් හැටියට. මෙතෙන්දි ලොකු වටිනාකමක් තියෙනවා මේ නිවැරදිභාවය තුල ඒ කියන්නේ කුසල සම්පන්න භාවය තුල මනස පවතිනකොට ඒ තුලින් ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය කයයි මනසයි පහසුවටපත් කරනවා. සතුටටපත් කරනවා. ඒක තමයි පස්සද්ධිය කියලා හඳුන්වන්නේ. දැන් මෙතන ලොකු වටිනාකමක් තියෙනවා අපේ කයත් නිවැරදි වෙන්න කයත් පහසු වෙන්න ඒක හේතුවක් වෙනවා කියලා. මේ කය මනස කියන දෙක එකිනෙකට සම්බන්ධ දෙකක්නේ. එතකොට ඒක මනෝකායික වූ සයිකෝසොමැටික් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මනෝකායික වූ දේවල් හැටියට දැන් මනෝකායික දේවල් රාශියක් අපේ රෝග සම්බන්ධයෙන් කතා කරද්දී බොහෝ රෝග මනෝකායිකයි. ඒ කියන්නේ කයට හා මනසට සම්බන්ධ දේවල් හැටියට තියෙන. අනිවාර්යයෙන්ම කයේ ගැටලුව මනසට බලපානවා, මනසේ ගැටලුව කයට බලපානවා. ඒක ඔබ දන්නා ඔබ වෛද්‍යවරු කීප දෙනෙකු මෙතන ඉන්නවා. ඒ වගේම අනික ඇත්ත බොහෝ අත්දැකීම් තියෙන අය මේ ඉන්නේ. ඒතර ඒ නිසා ඒ හැමදෙනාම දන්නවා අපේ මනසේ යම් කිසිවක් ඇති වුණාම ඒ ඇති වෙන මනෝභාවයන් අපේ එන්ඩෝක්‍රයින් සිස්ටම් එක ඒ කියන්නේ අපේ නිර්නාල ග්‍රන්ථීන් හැම එකටම බලපානවා. එතකොට ඒවා යම් යම් බයෝකෙමිකල්ස් ජීව රසායනිකයන් ශ්‍රාවය කරන්න ඒක බලපානවා. ඒ ගලාගෙන එන සෙක්‍රීෂන්ස් අපේ ලේට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ලේ හරහා තමයි සමස්ත ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම බලපාන්නේ. එතකොට අපේ දේශීය ආයුර්වේද හා බෞද්ධ දර්ශනයට අනුව මනසට ලොකු සම්බන්ධයක් දක්වනවා හાર્ට් එක ලේ. ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන තාම පරීක්ෂණ මේ බටහිර හඳුනා ගැනීම වලට අනුව ඉහළම තත්වයකට ඇවිල්ලා නැහැ. පූර්ණ හඳුනා ගැනීමක් වෙලා නැහැ. මම හිතන්නේ ඉදිරි කාලයකදී ඒක සිද්ධ වෙයි. දැන් මනසේ උත්පත්ති ස්ථානය හෘදය හැටියටත් කාර්යස්ථානයේ මොළයේ හැටියටත් තමයි දක්වලා තියෙන්නේ ආයුර්වේද දර්ශනේ. ආයුර්වේද දේශීය දර්ශනවල ඒ විදිහටයි දක්වලා තියෙන්නේ. උත්පත්ති ස්ථානයේ හෘදය, කාර්යස්ථානයේ මොළයේ හැටියට. එතකොට මේ නමුත් ඒ කාර්යස්ථානයේ මොළයේ වුණාට මේ සිතෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලේවල ලොකු සම්බන්ධතාවයක් ගැන දක්වනවා. සිත හඳුන්වන්නටත් හાર્ට් කියන එක භාවිතා වෙනවා. නමුත් ඒක කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපේ හඳුනා ගැනීම පරිශ්‍රණ තාම හරියට සිද්ධ වෙලා නැහැ. ඒ කොහොම හරි කමන්නේ කයයි මනසයි කියන දෙක එකිනෙකට අනිවාර්යයෙන්ම සම්බන්ධයි. ඒ නිසා සිතට ඇතිවෙන යම් පීඩනයක් වෙහෙසක් කරදරයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කයට බලපානවා. කයේ ඇතිවෙන වෙනස්කම් අපහසුතා මනසට බලපානවා. නිසා මේ දෙකම කාම් ඩවුන් වුණාම දෙකම පහසු වුණාම තමයි එතෙන්දි තමයි අපි පස්සද්ධිය කියන වචනේ භාවිතා වෙන්නේ. When the body and mind of a monk enraptured at heart grows calm, then calm as a factor for awakening becomes aroused. He develops it
and for him it goes to the culmination of its development. එතකොට මෙතෙන්දී ඒ පස්සද්ධිය කියන එක කය මනස දෙකම සිසාරා ගියාම ඒක පස්සද්ධි කියන වචනයෙන් හඳුන්වනවා. එතකොට කයයි මනසයි දෙකම සැහැල්ලු වෙනවා, පහසු වෙනවා. අර ගොරෝසු ඇවිස්සුණු ස්වභාවයෙන් ඉවත් වෙලා කොහොම සැහැල්ලු පහසු ස්වභාවයකට පත් වෙනවා. ඒකට අපි භාවිතා කරනවා පස්සද්ධි කියන එක. එතකොට අර මේ ආනාපාන සති භාවනාව ආනාපාන සති සමාධි භාවනාව කරනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට මේ සත්බොජ්ජංගත් નિરાයාසයෙන්ම වැඩෙනවා කියන එකයි අපි දැන් මේ කතා කරමින් ඉන්නේ. ඒකින් පස්සද්ධි සම්බොජ්ජංගය මේ තුලින් වැඩෙන හැටි. එතකොට කරන්න අවශ්‍ය වෙන්නේ අර කිව්ව ආකාරයකට ආනාපාන සති සමාධි භාවනාව අර කිව්ව හඳුනා ගැනීම වලින් යුක්තව සිදු කිරීමයි. පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. යස්මින් සමේ ආනන්ද භික්ඛුනෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. සමාධි සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. For one who is at ease, his body calmed, the mind becomes concentrated. When the mind of one who is at ease, his body calmed, becomes concentrated, then concentration as a factor for awakening becomes aroused. He develops it, and for him it goes to the culmination of its development. එතකොට දැන් මෙතෙන්දි කියනවා අර විදිහට මේ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. එතකොට අර ප්‍රසාදයට පත්වුණු පස්සද්ධියට පත්වුණු කයයි ඒ තුලින් පහසුවට පත්වුණු සිතයි ඒකෙන් ඇතිවෙච්ච පහසුව නිසා චිත්තං සමාධියති. ඒ නිසා සිත සමාධි වෙන්න ඒක හේතු වෙනවා කියලා. හිත පහසුවට පත් වෙන්න හිතේ අර අරමුණු ගත වීම එහෙම නැත්නම් ගත්ත අරමුණෙහි සමාධි වෙන්න ඒක උදව් වෙනවා කියන එක. අර පහසුව for one who is at ease පහසුවට පත් වෙච්ච තැනත්තා his body calmed, the mind becomes concentrated. එතකොට අර පහසු වෙච්ච ශරීරයත් සහිතව ඒ තැනත්තාගේ සිත සමාධි වෙනවා, එකඟ වෙනවා. ගත්ත අරමුණෙහි එකඟ වෙන්න හේතු වෙනවා ඒක. When the mind of one who is at ease, the body calmed, becomes concentrated, then concentration as a factor for awakening becomes aroused. එතකොට බොජ්ජංග ධර්මයක් හැටියට සමාධිය මතුවෙන්න පටන් ගන්නවා. He develops it, and for him it goes to the culmination of its development. ඒක කූට ප්‍රාප්තියට ඉහළ තත්ත්වයට සංවර්ධනයට දියුණුවට සැලසෙනවා. එතකොට මෙතන සමාධි වෙනවා කියලා වෙන්නේ මොනවද? අර අපි එක එක ගත්ත ඒ අවස්ථාවන්හිදී ගත්ත අරමුණු තියෙනවනේ. අපි කයක් හැටියට දැකීම, වේදනාවක් හැටියට දැකීම, සිතක් හැටියට දැකීම, ධර්මයක් හැටියට දැකීම කියන අවස්ථාවන් කීපයක් පහු කළානේ පහුගිය දිනවලදී අපි සාකච්ඡා කරද්දී. එතකොට අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතෝ හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සතියෝච විහෙරති කියන අපි වගන්තියක් සතිපට්ඨාන සූත්‍රයේත් හැදෑරුවානේ. ඒතර මේක මේ තැන්වල හැමදානකදීම මේක මතක් කළා ඉතිරි සූත්‍රවලදී. ඒතර කයක් තියනවාය කියන එකට අවබෝධයෙන් හඳුනා ගැනීමෙන් යුක්තව සිත යොමු කරනවා. කයක් තියෙනවා කියලා හිතා ගැනීමක් පමණයි ඒක ව්‍යවහාරයක්, භාවිතාවක්, ඒ වගේම ඒක ප්‍රොසෙස් එකක්, ක්‍රියාවලියක් පමණයි.
එහෙම දෙයක් සැබෑවටම තියෙන්න විදිහක් නෑ කියන අවබෝධය ඇති වුණා. ඒ තුලින් අනිශ්චිතෝච්ච විහෙරති නොයල්මෙන් යුක්තව වාසය කරන්න හැකියාව ලැබුණා. නචකින්චි ලෝකේ උපාදීයති මේ ලෝකෙහි ඇලෙන්න බැඳෙන්න මගේ කරගන්න දෙයක් නැහැ කියන අවබෝධයට පැමිණීම තමයි ආවේ. මෙන්න මෙතෙන්ද මේකට තමයි අපි සමාධි වෙන්නේ. අපි කන්සන්ට්‍රේෂන් එක එන්නේ මේ කාරණේ සම්බන්ධයෙන්. වෙන වෙන්න තැනක් නැහැ. ඒ කියන්නේ දැන් සමහර දෙනෙක් භාවනා කරද්දී ඇතිවෙන අදහසක් තමයි භාවනා කරගෙන යද්දී සිත මොකක් හරි තැනකටපත් වෙනවා. යම්කිසි ස්ටේජ් එකක් යම්කිසි මට්ටමක් මේ සමාදානමය තත්ත්වයක් මොකක් හරි එහෙකට හිත අප්ග්‍රේඩ් වෙනවා කියන අර්ථයක් භාවනාවේ යෙදෙන සමහර අය තුළ ඇතිවන අදහසක් හැඟීමක්. එතකොට නමුත් මේ සූත්‍ර දේශනාවන් පරිශීලනය කරද්දී අධ්‍යයනය කරද්දී අපිට පේන දේ තමයි එහෙම සිත එක්තරා තැනකටපත් වෙනවා එක්තරා මට්ටමකටපත් වෙනවා එක්තරා සැහැල්ලු එහෙම නැත්නම් නොදැනී යන නොපෙනී යන තත්වයකටපත් වීමක් කියන එක නෙමෙයි මේ සූත්‍ර වල උගන්වන්නේ. ඒ අදාළ කාරණේහි හිත මනවින් ස්ටඩි වෙනවා තාවුරු වෙනවා හඳුනා ගැනීමක් ඇති වෙනවා. ඒ හඳුනා ගැනීමෙහි ස්ථාවර වෙනවා පැහැදිලි බවක් ඇති වෙනවා කියන එක. ඒක තමයි සමාධියති කියන කන්සන්ට්‍රේෂන් එකෙන් කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට mind becomes concentrated. එතකොට බෝධිඅංගයක් හැටියට කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ කන්සන්ට්‍රේෂන් එක. ඒ කියන්නේ ඒ අදාළ යම් කාරණයක් සම්බන්ධයෙන් පැහැදිලි හඳුනා ගැනීමක් ඇතිවීම. එතකොට ඒක සතිපට්ඨාන සූත්‍රයේ ඔස්සේත් අපි දීර්ඝව සාකච්ඡා කළා. කයක් ඇතයි කියන එක හඳුනා ගැනීමක් අපි භාවිතාවක් වටහා ගැනීම සඳහා ඇති කරගත්ත දෙයක් පමණයි එහෙම දෙයක් නැහැ කියන එක. එතකොට අත්ති වේදනාති වේදනාවක් තියෙනවා කියන එකත් මෙහෙම මායාකාරී එකක් මේක ක්‍රියාවලියක් මේක සංසිද්ධි දාමයක ප්‍රතිඵලයක් හැටියට දෙයක් වෙනවා මිසක් වේදනාවක් කියලා එකක් නැහැ. ඒක එසේ සිතා ගැනීමක් පමණයි කියලා ආයෙත් අර විදිහට ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති කියන වචනේ එතෙන්දිත් භාවිතා කළානේ. එතකොට වේදනා කියන එක. එතකොට සිත සම්බන්ධයෙන්ුත් අත්ති චිත්තන්ති කියලා සිතක් තියෙනවාය කියන එක සම්බන්ධයෙන්ුත් අර විදිහටම සාකච්ඡා කළා. මේ සිත කියන එක ප්‍රවාහී පැවැත්මක්. එකක් තියෙනවායි කියන මගේ හිත කියලා වශයෙන් නෙමෙයි මේක ප්‍රවාහී ගමනක යෙදෙන එක්තරා සංසිද්ධි දාමයක් හැටියට එහෙම නැත්නම් ක්‍රියාවලියක් හැටියට යන එකක් කියන අවබෝධය ඇති කර ගැනීම ඒ තුළ නොයල්මෙන් යුක්තව වාසය කිරීම කියන தത്വෙට ඒක සමාධි වීමක්. එතකොට දේවල් නැත්නම් ධර්ම කියන එක ඒ දේවල් වශයෙන් ගත්තත් එහෙම කවර හෝ දෙයක් තියෙනවාය පවතිනවාය කියන අර්ථයෙන් ගැනීමත් ඒකත් නිසරු දෙයක් ඒකත් අර්ථ සම්පන්න නැති දෙයක් එසේ සිතා ගැනීමක් පමණයි කියන එක තමයි ස්වභාවය කියලා එතෙන්දි කතා කළා. එතකොට ඒ ඇති කරගන්නා වූ හඳුනා ගැනීම තමයි මේ සමාධි කියලා කියන්නේ. එතකොට එබඳු සමාධි වීම රාශියක් තමයි ඒ සිතේ ගොනු වෙන්නේ. එතකොට අපි කියමුකෝ එබඳු සමාධීන් 10ක් තියෙනවා කියලා. එතකොට ඒ යෝගාවචරයා එක සමාධියකින් ඊළඟ සමාධියටපත් වෙද්දී ඒකත් අර බඳු කුසල සමාධියක් නම් ඊළඟට යා ඒතකින් අවින් වෙලා ආයෙත් එන්නේ බඳු කුසල සමාධියක් නම් ඒ සමාධි 10 එයා සැරිසරද්දී එයාට නිරන්තරයෙන්ම ඇති වෙන්නේ ඒ සමාධි ගුණ සමාධි මනසක් තමයි ඒ අකණ්ඩව තියෙන්නේ. මෙතෙන්දි මම තවත් වචනයක් කියන්නම් මේක බැරි වෙලා හරි මට මේ මතක් වෙච්ච එක ඒ වෙලාවේ නැත්තම් අවස්ථාව කියන්න ගියාම අමතකුණොත් කියලා මම බයට ඒක කියන්නේ. දැන් අපි අහලා තියෙනවා වචනයක් සමාධි හා සමාපatti කියලා.
වචන දෙකක්. ඒතර අපි මෙතෙන්දී කතා කළා සමාධි කියලා කියන්නේ යම් කාරණයක් පිළිබඳව ඇතිවෙච්ච සමාහිත බවක්, ස්ටඩි බවක්, පූර්ණ බවක්, පැහැදිලි බවක්, මනවින් පිහිටා සිටීමක් කියන අර්ථයෙන් තමයි සමාධි වෙන්නේ. සමාධි කියන වචනේ භාවිතා වෙන්නේ කියලා. එතකොට ඊළඟට අපි වචනයක් අහලා තියෙනවා සමාපatti කියලා. එතකොට සමාපත්තිය කියලා කියන්නේ මේ යම් සමාධියකට සිතපත් වුණාම ඒ සමාධියේ ඉඳන් ඇතිවන භාවිතාව පැවැත්මට කියන භාවිතා කරනවා වචනයක් සමාපatti කියලා. එතකොට ඒ සමාධියේ ඉඳගෙනයි අපි ඊට අදාළ වන ඊට පක්ෂ වන ඊට සම්බන්ධ වෙන අනිකුත් කරුණු භාවිතා කරන්නේ හඳුනාගන්නේ යොදාගන්නේ අර සමාධියේ පිහිටලා. ඒ සමාධියේ පිහිටලා යම් කිසි නිවැරදි වූ හඳුනා ගැනීමක් ඊට අදාළ වූ භාවිතාවක් සිද්ධ වෙනකොට ඒකට භාවිතා කරනවා නමක් සමාපatti කියලා. එතකොට අර සමාධියකට පත් වුණායින් පස්සේ තමයි සමාපatti වෙන්නේ. ඒ කියන්නේ සමාධියේ ස්ථාවරව පිහිටා තිබෙනවා කියන එක. සමාධියේ ස්ථාවරව පිහිටා සිටිමින් ඒ සමාධියට අදාළ වන කවර හෝ භාවිතාවක් කවර හෝ යොදා ගැනීමක් මානසික භාවිතාවක් වෙනකොට ඒකට කියනවා සමාපatti කියලා. මේ කාරණේ මතක තියාගෙන ඉන්න ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදීත් හඳුනා ගැනීම වලදීත් අපට නැවතත් මේක භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒක නැවත භාවිතා වෙයි. නමුත් මට මතක් වෙච්ච වෙලාවේ මම ඒකත් කෙටි පැහැදිලි කිරීමක් සහිතව ගියේ. ආයි නැවත මට ඒක අමතක වෙයිද කියලා හිතෙච්ච නිසා. එතකොට මේ විදිහට මේ හැම තැනකදීම සිද්ධ වුණේ සමාධි වීමක්. එතකොට මිනිස් හිතක මේ කල්මිනේෂන් එක ඩිවලොප්මන්ට් එක කියලා අපි හඳුන්වන්නේ මේ සමාධිගත වීම, මේ සමාධියටපත් වීම. එතකොට ඒක තමයි කෝට ප්‍රාප්ති. එතකොට සමාධියෙන් එහා යන්න දෙයක් නැහැ. ඒ සමාධියෙන් එහා යන්න තියෙන්නේ සමාපත්තිය තමයි. එතකොට මම කියවනේ සමාධියේම ඉඳගෙන කරන දේවල් ටිකට තමයි සමාපatti කියන්නේ කියලා. ඒ නිසා සමාධියෙන් එහාට යන්න දෙයක් නැහැ. සමාධි වුණා. එච්චරයි. ඒතර සමාධි වුණා කියලා කියන්නේ අදාළ කාරණෙහි Taman ස්ථාවරව පිහිටියා කියන එක. Tamanගේ මනස පිහිටියා කියන එක. ඒතර පිහිටියයින් පස්සේ ආයෙකට බාධා වෙන්න දෙයක් නැහැ. ඒක මනමින් සමාධි වුණානේ. ඒ සමාධියේ පිහිටියාම මම අර කලින් කිව්ව විදිහට අපිට එක එක කුසලාරම්මනවල නැවත සමාධි වීමේ වැඩපිළිවෙල තමයි අපේ සිතේ වෙන්න ඕනේ. අපි භාවනාව කියලා අපි අතින් වෙන්නට ඕනේ දේ තමයි අපට විෂය වෙන අරමුණු වන සෑම දෙයක් සම්බන්ධයෙන්ම මනවින් ධම්මවිචයට භාජනය කරලා ධම්මවිචයේදී ඒක කුසල පූර්ණයක් බවට පත් කරලා ඒ කියන්නේ අකුසලයෙන් ඉවත් වෙලා කුසලයට යෙදීමත් ඒ කුසලයේ යෙදීම නිසා එහි ප්‍රීතියත් එහි පස්සද්ධියත් ඇතිවීම තුලින් ඇති වෙන සමාධිය. එතන මේක හරි ප්‍රායෝගිකයි. අපි ඕනෑම කෙනෙකුගේ මනසේ සිද්ධ විය යුතු භාවිතාවට ලක් කළ යුතු භාවිතා කළ යුතු යොදාගත යුතු නැවත ඇති කරගත යුතු ක්‍රියාදාමය තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව නිරවුල ලස්සනට මේ කාරණේ අපිට කියා දීලා තියෙනවා. මේක අපේ සිත්වල සිද්ධ වෙන දෙයක්. ඒක අවබෝධයෙන් තමයි ඒක වෙන්නේ. මොකද අනවබෝධයෙන් වෙනවා කියලා කියන්න බැරි. සාමාන්‍ය මිනිස් හිත ක්‍රියාත්මක වෙන්නේ රාග දේශ මොහ වලින්. ඒතර රාග දේශ මොහ වලින් යද්දී අකුසලයි එන්නේ. නීවරණ වලට ග්‍රහණය වෙනවනේ. රාග දේශ මොහ වලින් යද්දී
නීවරණ වලට ලක හසු වෙනවා. නීවරණ වලට හසු වෙච්ච ගමන්ම ඒක අර අඳුරු වර්ණයකට පත් වෙනවා. වෙහෙස කර අකුසල ධර්මයක් බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට භාවිත මනසක් ඕන වෙන්නේ ඒක නිසා. ඒතර භාවිත මනසක්, ඒ කියන්නේ වඩන මනසක්, යොදන මනසක් අපි මනවින් හඳුනා ගන්නා පරීක්ෂා කරන විශ්ලේෂණය කරන හඳුනා ගන්නා මනසකින් අවබෝධයට පත් කර ගන්නා මනසකින් යුක්තව කටයුතු කරද්දී පමණයි අකුසලයෙන් මිදලා කුසලයට හැරෙන්නේ. ඒතර කුසලයට හැරුණොත් ඒ කුසලයට හැරිච්ච එක අපි දිගින් දිගටම පවත්වාගෙන යාම නිසා, පර්සිස්ටන්ස් එක නිසා, වීර්ය නිසා ඒක සමාධි වෙනවා. ඒක පීති පස්සද්ධි වෙලා සමාධි වෙනවා. ඒතර සමාධි වුණාම ඒක මා තුළ ස්ථාවර වෙනවා, මගේ භවාංගයේහි තැන්පත් වෙනවා. අවබෝධාත්මක සමාධි වූ කාරණයක් හැටියට, සමාධි වූ අරමුණක් හැටියට ඒක භවාංගයේ තැන්පත් වෙනවා. ඒක භවාංගයේ තැන්පත් වුණාම Tamanට රිසි ඕනෑ වෙලාවක, කැමැති ඕනෑම වෙලාවක නැවත ඒක භාවිතාවට ගන්න පුළුවන්. ඒක භාවිතා කරමින් ඉන්න පුළුවන්. භාවිතා කරමින් හිටියොත් ඒක සමාපatti වෙනවා. ඒක භාවිතාවට ගැනීම නැවත අපි සමාධියට පිවිසීමක් බවට පත් වෙනවා. ඒතර ඒ විදිහට මනසට විෂය වෙන අරමුණු වෙන සෑම දෙයක් සම්බන්ධයෙන්ම සමාධියට එළඹීම තමයි මනසේ සිද්ධ වෙන්න ඕන දේ. භාවනාව කියලා ඒතර කෙරෙන්න ඕන ඒක. අර සිතුවිලි නැවැත්වීම හෝ එහෙම නැත්නම් සිත නිස්කලංක කරගන්නවා, මුකුත් මගේ හිතට එන්න දෙන්නේ නැහැ කියන එහෙම අදහස් වලින් අපි කාලය ගත කරන එක නෙමෙයි. ඒ කාලය තුළදී භාවනා අභ්‍යාසයේ යෙදෙන කාලය තුළදී මගේ සිතට එන දේවල් විශ්ලේෂණය කරලා පරීක්ෂා කරලා සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි. දැන් මේක අපි කටපාඩමේ තියාගෙන මේකේ භාවිතාව හොඳට විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ ක්‍රියාදාමය කියලා. ඒතකොට සත්‍ය බොජ්ජංග කියන්නේ මේ අවබෝධය කරා යන අපි සෑම කෙනෙකුගේම තිබිය යුතු නිරන්තර ප්‍රවාහී ගමන, අඛණ්ඩ පැවැත්ම. ඒ තුලින් තමයි අපිට මේ කාරණය සම්පූර්ණ කරගන්න ඉඩකඩ ලැබෙන්නේ. එතකොට එතෙන්දී අපි ඒක සමාහිත වීමක් නැත්නම් සමාධි වීමක් හැටියට සලකනවා. කන්සන්ට්‍රේෂන් එක කියලා කියන්නේ ඒක. ඒ ඔව් කියන්නේ ඒ කියන්නේ අපි සමාධියකට කියලා දැන් දෙදිනදා ජීවිතේ ගෙනියනකොට අපිට එන සිතුවිලි ඒ මොහොතේ අපි ඒක ඒ සිතුවිල්ල අපි ඒක ඇනලයිස් කරලා ඒ ඇනලයිස් එකෙන් අපි යම්කිසි ඒකෙන් ඒ ඇනලයිස් කරන් පස්සේ ඒක අපි වරද්ද හරි මොකක්ද හදාගත්තම එතෙන්දී අපිට ඒක හදාගත්ත පස්සේ ඒක සමාධියක් වෙනවා කියන්නේ එතකොට අපිට හිත ඒකෙන් සතුටක් ඇති වෙනවාද? ඒ කියන්නේ ඒක අපි ඒ ගැන කන්සන්ට්‍රේට් කරලා ඒක කියන්නේ ඇනලයිස් කරනකොට ඒ කියන්නේ එදිනදා ජීවිතේ මේ ඉන්න හිතවිලි තමයි මේක අපිට මෙතන කියන්නේ ස්වාමීන් වහන්සේ නේද? ඒ කියන්නේ හිතවිල්ලක් ආවහම ඒක අපිට ඒ වෙලාවට ඒක අපි ඒක අපාරින් නැතුව ඒ මොහොතේම ඒක අපි ඇනලයිස් කරලා ඒකෙන් යම්කිසි අපි ගන්න හොඳ තීරණයක් අපිට තේරෙනවා මේක තමයි හොඳ කියන එක. ඉතින් අපිට හිතට සන්තෝෂයක් ඇති වෙනවා. එතකොට ඒව ටික ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ඔතකොට ඩේටා එකතු වෙනවා වගේ භවංගයට යනවා කියන්නේ එතකොට අපි ඒක දැන් හදාගත්තාන් පස්සේ ඒක අපේ හිතේ තියෙනවා. ඒ කියන්නේ හිතේ තිබුණාම ආපහු ඒක ඒ වගේ දෙයක් ආවොත් අපිට ඒකෙන් අපි ආපහු අර හදාගත්ත එක ආපහු ඒ විදියට හැදෙනවා කියන ස්වාමීන් වහන්සේ. හරි. ඔබතුමී හරි. ඒ විදිහට තමයි වෙන්නේ. මේක හරි වැදගත් ප්‍රොසෙස් එකක්. මේක හරියම හරි. හොඳයි. ඒ අවබෝධය හරි. ඒක තමයි වෙන්න ඕන දේ. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි අපි කියමුකෝ අපේ මේසෙ උඩට එනවා ෆයිල් එකක්. ඒ ෆයිල් එක ආවහම ෆයිල් එක සම්බන්ධයෙන් අදාළ වැඩ ටික අවශ්‍ය කටයුතු ටික ඔක්කොම අපි කරනවා. කරලා අපි නිවැරදිව හරියටම ෆයිනලයිස් කරලා ඒ ෆයිල් එක ක්ලෝස් කරනවා. දැන් ඊට පස්සේ ඒ ෆයිල් එක යන්නේ රෙකෝඩ් රූම් එකටනේ.
අපි ඒ වැඩේ නියම විදිහට පරීක්ෂා කරලා හදලා විසඳලා ඒ ගොනුව අපි රෙකෝඩ් රූම් එකට යන්නේ. එතකොට අන්න ඒ වැඩේමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. දැන් අපිට යම්කිසි අපි දැකපු දෙයක්, අහපු දෙයක්, දැනිච්ච දෙයක් ඔස්සේ අපි සිත යොදවනවා. ඒ සිත යොදවනකොට ඒක එක්සැමින් කරමින් අපි ඇනලයිස් කරමින් ඒක කම්ප්‍රිහෙන්ෂන් එකක් කරමින් අපි මේ විදිහට මේක පරීක්ෂා කරලා අවබෝධාත්මකව හඳුනා ගැනීම වලට ලක් කළාම ඒක එක සැරයකට නොවෙන්න පුළුවන්. ඒ නිසා අර පර්සිස්ටන්ස් එක ගත්තේ ඒක විරිය කියන එක. ඒක නැවත අපි ඒක පරීක්ෂාවකට ලක් කරලා හඳුනාගෙන අපි ඒක ෆයිනලයිස් කරනවා නිවැරදි විදිහට කුසල විදිහට. ඒ කුසල විදිහට කළාම එතෙන්ට ප්‍රීතියක් ඇති වෙනවා අකුසලයෙන් මිදීම නිසා. ඒ නිසාම අපේ කයටයි සිතටයි දෙකටත් ඒක පස්සද්ධිය හැටියට බලපානවා. එතකොට ඒක අපි සමාධි වෙනවා. ඒ සමාධි වීම කියන්නේ අපි කුසලයේහි මනවින්ම පිහිටියාම දැන් ඒක සමාධි වෙලා ඉවරයි. ඒ සමාධි වුණායින් පස්සේ ඒක අපේ භවංගේ තැන්පත් වෙන්නේ. භවංගේ ඒක තමයි භවංගේ තැන්පත් වෙන්නේ. භවංගේ තැන්පත් වෙන්නේ ඒක. භවංගේ කියන්නේ අපේ පාස්ට් මේ කන්සස්නස් එක. අපේ විඥාණයම භවංගේ කියන්නේ 아무තු එකක් නෙමෙයි. අපේ විඥාණයම අතීතය. ඒ කියන්නේ data collection එකක් ඒක. data collection එකක් කියවට කමන්නේ. වචනේ 100ක් හරිනවා යන්න පුළුවන්. නමුත් අපේ විඥානයේ past memories නැත්තම් තව විදිහට කිව්වොත් එහෙම අපේ විඥානයේ මතක සටහන තමයි භවංගය කියලා කියන්නේ. එතකොට එහි තැන්පත් වෙනවා කියන්නේ අපි නිවැරදිව හදපු අවසන් කරපු දෙයක් හැටියට සමාධි වූ දෙයක් හැටියට භවංගේ තැන්පත් වෙනවා. මතක තියාගන්න ඕනේ ඔය වගේම තමයි ඔකේ අනිත් පැත්තත්. අපි තව කෙනෙකුට වෛර කළොත් එහෙම අපි කියන්නේ බද්ධ වෛරය කියලා. එතකොට වෛර කළොත් එහෙම මේ වෛරය භවංගේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට ඒ වෛරය නැවත මතුවීම ඒ නිසානේ භවයෙන් භවයට දිගින් දිගට මේ වෛරය කියන එක දිගින් දිගට යන්නේ. දේවදත්ත බුදුරජාණන් වහන්සේට කරදර කිරීම කියන එක අකණ්ඩව ආත්ම ගණනාවක් මුල්ලේ ගියා කියන කතාවේ තේරුම ඒකනේ. ඒක හරි වටිනා ඉගැන්වීමක්. මොකද මේ විදිහට වෛරය කියන එකත් අකණ්ඩව ඒ දෝෂය භවයෙන් භවයට ඉස්සරහට දිගින් දිගට යන එකක් ඒක. ඒතර ඒ නිසා ඒකේ හොඳ පැත්ත තමයි සමාධි වෙලා තැම්පත් වෙන එක. ඔව්. ඒකත් හරියට තෝරගත්තොත් නැත්නම් අර වෛරයක් තියාගත්තොත් වෛරේ ඒක මේ හරිගත්තොත් නැත්නම් ඒක සමාධියට හිටිනයි කියන්නේ. ඔව් සමාධියේ වගේම දැන් අපි අහලා තියෙනවානේ මිච්ඡා සමාධි කියලා වචනයක. මිච්ඡා සමාධිය. අන්න මිච්ඡා සමාධියක් වෛරය කියන්නේ මිච්ඡා සමාධියක්. මේ සමාධි කියන වචනේ අපි දැන් භාවිතා කරන්නේ හොඳ පැත්තට නිතරම. නමුත් අපි ධර්මයේ අහලා තියෙනවා මිච්ඡා සමාධි කියලා. මිච්ඡා සමාධිය කියන්නේ දැන් අපි ඒ කියන පුද්ගලයා එක්ක වෛරයක් අපේ තිබුණොත් එහෙම ඒ වෛරය දැඩිව තියනවා නම් තහවුරු වෙලා නම් තියෙන්නේ ඒක මිච්ඡා සමාධියක්. ඒ සම්බන්ධයෙන් තියෙන වෛරය මිච්ඡා සමාධියක් හැටියටත් අපේ භවංගේ තැන්පත් වෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර දේවදත්තගේ ඒ වගේ එකක් නේ ස්වාමී. අන්න ඒ වගේ තැන්පත් වෙලා කෙලින්ම ඉස්සරහට යනවා. කවදා හරි දැනක ඒක සෝල්ව් කරනකම් ඒක විසඳනකම්ම ඒක භවයෙන් භවයට භවංගේ තියෙන කලෙක්ෂන් එකක් හැටියට යනවා. ඒක තමයි අතිශය භයානක එක. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී ඒක පැහැදිලි කළා. මේ ඒ නිසානේ අර ඒ අපිට වෛර කරන්න එපා, මෛත්‍රිය වඩන්න, කරුණා මුදිතා උපේක්ඛා වඩන්න කියලා දේශනා කළේ ඒකින්දනේ. මේ අතිවිශාල හානියක්. ඒතකොට ගිනිගත් සිතක්, වේදනාකාරී සිතක්, පිච්චෙන සිතක්, අර අපායේ ලෝදිය වනවා වගේ, කටු ඉඹුල යනවා වගේ, ලෝහ ගුලි ගිලිනවා වගේ වේදනාකාරී, පීඩාකාරී අත්දැකීම් සහිතව ඉන්නවා කියලා විවිධාකාරයෙන් පැහැදිලි කළේ ඒකනේ. අර මිච්ඡා සමාධීන් ඒ හිතේ පිරුණොත් එහෙම දිගින් දිගටම ගිනිගත් හිතක්, අපායට ගිය හිතක් තමයි තියෙන්නේ. ඒක පිච්චෙනවා, දැවෙනවා, වේදනාවට අපහසුටපත් වෙන හිතක් ඒක. ඒකට අපි මේකේ හොඳ පැත්ත මේ කතා කරන්නේ. ඒකයි දෙකක් දෙපැත්තට බලන්න ඕනේ එතකොට. ඔව් ඔව්. එතකොට අපිට මෙතන මේ කන්සන්ට්‍රේෂන් එක සමාධි
වීම නැත්නම් හිතකර විදිහට නිවැරදි විදිහට ෆයිනලයිස් කරපු හැටියට අර ෆයිනලයිස් කරපු ෆයිල් එකක් වාගේ අපි ඒක රෙකෝඩ් රූම් එකට යවුවා වාගේ ඒක අපේ භවංගයට තැම්පත් වෙනවා. භවංගයේ තැම්පත් වුණාම ඒක නැවත අපිට කැඳවන්න පුළුවන්. අපිට ආපහු නැවත නැවත භාවිතාවට ගන්න පුළුවන්. එතකොට අපි ඒ භාවිතාවට ගැනීමත් එක්ක අපි ළඟ ඒක තියෙනවා යම් කිසි කෙනෙකුට ඒ බඳු සමාධිගත භාවනාවල නිතර යෙදෙමින් ඉන්න පුළුවන්. ඒ බඳු සමාධීන් තමාගේ සිතේ රැඳිලා තියෙනවා නම් අපි කියන්නේ අර මේ සමාධි වසිතාව කියලා එහෙම කියන්නේ තර සමාධි වශී කරගත්තාම කියලා භාවිතාවෙන් කියන්නේ එහෙම එකක්. එතකොට Tamanට ඕන වෙලාවක ඒකට සමවදින්න කැමති වෙලාවක ඒක රැඳී ඉඳින්න කැමති වෙලාවකින් ඒකෙන් අවදි වෙන්න මේ කුසලතාවයන් ඒ පුහුණු කරන සිත තුළ අනිවාර්යයෙන්ම වැඩෙනවා. ඒක මේ බාහිර 아무තු මහ වෙනස් දේවල් නෙමෙයි අපි ඕනම කෙනෙකුගේ සිතේ භාවිතා කළ හැකි යොදාගත හැකි දේවල්. එතකොට ඒ විදිහට කන්සන්ට්‍රේෂන් එක සමාධිය කියන එක කෙනෙකුගේ සිතෙහි වැඩෙනවා. අපි මේක නැවතත් අපිට මේ කතා කරන්න පුළුවන් තව විස්තරාත්මකවත්. අපි දැනට එහෙම තිබ්බොත් ඒක සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති යස්මින් සමේ ආනන්ද බික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ ආරද්ධෝ හෝති උපේක්ඛා සම්බොජ්ජංගං තස්මින් සමේ බික්ඛු භාවේති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. ඊළඟට කියනවා he carefully watches the mind thus concentrated with equanimity. When he carefully watches the mind thus concentrated with equanimity, equanimity as a factor for awakening becomes aroused. He develops it and for him it goes to the culmination of its development. Then මෙතෙන්දි කියනවා ඊටාමත්ම වැදගත් දෙයක් මෙතන. He carefully watches the mind thus concentrated with equanimity. දැන් අර සමාහිත වෙච්ච සමාධි වෙච්ච කාරණේ තියෙනවානේ. මම කියවනේ යම්කිසි කාරණේකයි මේක සමාධි වෙන්නේ කියලා. හිත සමාධි වෙනවා කියලා සම්පූර්ණ හිත සමාධි වුණා කියලා එක්තරා මට්ටමක් නෙමෙයි. අදාළ කාරණේ අදාළ ඔබ්ජෙක්ට් එකේ ප්‍රස්තුත කාරණේ තමයි අපි සමාධි වෙන්නේ. ඒතර මේ සමාධි වීමේදී මෙතන සිද්ධ වෙන දේ තමයි අපි අකුසලයෙන් මිදිලා කුසලයකනේ පිහිටියේ. ඒ කුසලේනේ අපි නැවත නැවත පරීක්ෂාවන්ට භාජනය කළේ, පරීක්ෂා කළා, විශ්ලේෂණය කළා, හඳුනාගත්තා, අවබෝධ කරගත්තා. මේ ගොඩක් ප්‍රොසෙස් එකක් මෙතන ගිහිල්ලා තියෙනවානේ. ඒ නිසා මේ කාරණය මේ අපි අහපු දැකපු විඳපු දේ සම්බන්ධයෙන් ඒක කුසල සම්පන්න වීම නිසා එතෙන්ට ඉක්විනිමිටි එක උපේක්ෂාව ප්‍රඥාවෙන් යුක්ත උපේක්ෂාව එතෙන්ට අදාළයි. ඒ නිසා ඒ මනස ඒ සමාධි වෙච්ච කාරණේ උපේක්ෂා සහගත කාරණයක් හැටියට තමයි අපේ සිත තුළ සටහන් වෙන්නේ. සමාධි වෙච්ච එක උපේක්ෂා සහගත සමාධියක් හැටියටයි අර භවංගයේ තැන්පත් වෙන්නේ. මොකද අපි දැන් මේ ධම්ම විචය සම්බොජ්ජංගයකින් පෝෂණය ලැබුව විරිය, පීති, පස්සද්ධි, සමාධි කියන ගුණාංග ඔක්කොම මේකට මිශ්‍ර කරලා තියෙන නිසා දැන් මේක කිසි අඩුපාඩුවක්, දෝෂයක්, වැරද්දක් නැහැ. මේ කාරණේ මේ ප්‍රස්තුත කාරණේ අපි ඒකේ ඉක්විනිමිටි එක උපේක්ෂාව රැඳුණා ඒක. ඒතර උපේක්ෂාව කියලා කියන්නේ හැම විටම මේ දහම් මාර්ගයේහි අපට යා හැකි උපරිමේ. දැන් ඒකේ තේරුම අපි හැම වෙලටම වෙහෙස වෙන්නේ, ගැටෙන්නේ, රණ්ඩු වෙන්නේ, පීඩාවටපත් වෙන්නේ යම් යම් ඇලීම් බැඳීම් නිසානේ. කුතාපහුතා කලහ විවාදා
පියාපහුතා කලහ විවාදා කියලානේ කිව්වේ. එතකොට මොකක් හින්දාද අපි කලහ විවාද ඇති වෙන්නේ තෝතෝ කියාගන්නේ? එහෙම නැත්නම් අපි නොසරුප් වචන කියන්නේ, අවියායුධ ගන්නේ, එකිනෙකාට හිංසා පීඩා කරගන්නේ, මේ ඔක්කොම කලහ විවාදයන් මේ ඔක්කොම ඇති වෙන්නේ මොකක් හින්දාද? පියාපහුතා. අපි යමක් ප්‍රියභාවයෙන් ඇති කරගත්ත නිසා, හඳුනාගත්ත නිසා, අපි ඇල්මක් බැඳීමක් ඇති කරගත්ත නිසා තමයි අපි කලහ විවාද කරා යන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට උපේක්ෂා සහගත බව ඇති කරගන්න පුළුවන් නම්, අනවශ්‍ය දැඩි ඇල්මක් බැඳීමක් හෝ අනවශ්‍ය විරුද්ධවාදීකමක් විරසකයක් අපේ සිත්වල නැත්නම්, ඒ දෙකේ තුල මධ්‍යස්ථ සිතක් නම් අපේ ඇති වෙන්නේ, ඒ බඳු සිතකට කියනවා අපි ඉක්විනිමිටි කියලා, උපේක්ඛා සහගත භාවය කියලා. එතකොට උපේක්ෂා සහගත භාවය කියන එක ගැටෙන එකක් නෙමෙයි, රණ්ඩු වෙන එකක් නෙමෙයි, වෙහෙස වෙන එකක් නෙමෙයි. එතකොට එහෙම වෙහෙස වෙන එකක් නෙමෙයි නම් ඒකෙන් අපට වෙහෙසක්, අපහසුයක්, පීඩාවක්, කරදරයක්, රිදීමක් ඇති වෙන්නේ නැහැ. අර අපායේ ලක්ෂණ එකක්වත් එතන නැහැ. එතන තියෙන උපේක්ෂාව, මධ්‍යස්ථභාවය. එතන මධ්‍යස්ථභාවයෙන් තියෙන කාරණයක් නැවත නැවත මතක් වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට වෙහෙස කර දෙයක් නෙමෙයි, ඒක නියුට්‍රල් එක. ඒකෙන් අපිට පීඩාව කරදරයක් දෙන්නේ නැහැ. ඒ නිසා when he carefully watches the mind, thus concentrated with equanimity. එතකොට එහෙම එයා මේ මධ්‍යස්ථභාවයෙන් යුක්ත කරුණු පිළිබඳව එයා පරීක්ෂා කරනකොට, නැවත නැවත හඳුනා ගන්නකොට, බොජ්ජංග ධර්මයක් හැටියට මේ උපේක්ෂාව කියන එක වැඩෙනවා. එයා ඒක නැවත නැවත යෙදීම නිසා එහි කල්මිනේෂන් එක කූට ප්‍රාප්තිය, සංවර්ධනයේ දියුණුව සැලසෙනවා. එතකොට ඒ සිත වෙහෙසකර සිතක් වෙන්නේ නැහැ. ඇයි මේක? ඒක මම අර කලින් සඳහන් කළා. දැන් අපි වැඩි මට භාවිතාවට හසු වෙන, මට නිතර අත්දකින්න සිද්ධ වෙන හැම දෙයක්ම සම්බන්ධයෙන් මගේ මධ්‍යස්ථභාවයෙන් යුතු, උපේක්ෂාවෙන් යුතු සමාහිත බවක්, සමාධියක් නම් තියෙන්නේ. දැන් මට ගැටලුවක් නැහැනේ. දැන් අපි මේ ප්‍රියසාද පාටිස් වලට, ප්‍රියසාද වලට සහභාගී වෙනවනේ මේ අය. එතකොට ප්‍රියසාදයකට යන්නේ හුඟක් වෙලාවට Taman දන්න අඳුනන ප්‍රිය කරන කට්ටියක් එන තැනක් තමයි ප්‍රියසාදයක් කියලා කියන්නේ. එතකොට ඒකට යම්කිසි පුද්ගලයෝ 10 දෙනෙක් එනවා කියමුකෝ. මේ 10 දෙනාම මන් දන්න අය නම්, හඳුනන අය නම්, ප්‍රිය අය නම්, විශ්වාසවන්ත අය නම්, කවදාවත් මට කරදර කරලා නැත්නම්, මගේ යහපත හිතන අය නම්, ප්‍රියශීලී නම්, මේ 10 දෙනා අතරේ මම ඉන්නකොට මගේ හිතට කිසිදු වෙහෙසක්, අපහසුයක්, කරදරයක් නැහැනේ. ඒතර සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්, කෑම බීම ගන්න පුළුවන්, විවේකී ඉන්න පුළුවන්. ඒ ඔක්කොම ටික ඒ 10 දෙනා අතර හිටිය හැකි මට. ඒ 10 දෙනා අතරේ මම පැයක කාල සීමාවක් රැඳිලා හිටියා නම්, ඒ පැයක කාල සීමාවේදී මම අර සතුටෙන්, විනෝදයෙන්, පහසුවෙන්, සැහැල්ලුවෙන් හිටියා. එතකොට ඔය වගේමයි අපි යම් කිසි කරුණු 10ක් සම්බන්ධයෙන් හිත සමාධි වුණා කියමුකෝ. ඒක අපේ ඉක්විනිමිටි එකත් එක්ක සම්බන්ධ වෙච්ච, උපේක්ෂා සහගත වෙච්ච කරුණු ඒවා කියමුකෝ. එතකොට යම් කිසි කෙනෙක් අර මීට කලින් අපි already analyzed මේ වෙන විට අපි විශ්ලේෂණය කරලා තියෙන, පරීක්ෂා කරලා තියෙන, හඳුනාගෙන තියෙන කුසල සම්පන්න කරුණු 10ක් පිළිබඳව උපේක්ෂා සහගත භාවයට පත්වෙච්ච කරුණු 10ක් නම් අපිට තියෙන්නේ, අපේ භවංගේ තැම්පත් වෙලා තියෙන්නේ. ඒ 10 නැවත අපි ආවර්ජනය කළොත්, මෙනෙහි කළොත්, සිහි කළොත්, මානසිකාර කළොත් අපි පැයක කාලයක් අර කරුණු 10 ඔස්සේම නම් ගියේ. එතකොට ඒ මුළු කාලය තුලදී, ඒ පැයක මුළු කාලය තුලදී
මම සමාධි ගුණයෙන් යුක්ත පහසු විවේකී සැහැල්ලු ගමනකන යෙදිලා තියෙන්නේ ඒ පැයක කාලත් මානසික ගමනකන යෙදිලා තියෙන්නේ පැයක් කාලේ අර උදාහරණෙදි කිව්වා වගේ අර පාටියේදී ආපු ඔක්කොම ප්‍රියසාදේදී ආපු 10 දෙනාම මට ප්‍රිය නිසා මට වෙහෙසක් අපහසුයක් නැහැ පැයක කාලයක් මං සන්තෝෂෙන් හිටියා කිසිදු වෙහෙසක් අපහසුයක් උනේ නැහනේ අන්න ඒ වගේම මම කරුණු 10ක් පිළිබඳව සමාධි වෙලා නම් ඉන්නේ උපේක්ෂා සාගතව පැයක කාලයක් තුලදී මම ඒ කරුණු 10 තුලම නම් රැඳී හිටියේ ඒ කරුණු 10 තුලදී මම සමාධි ගුණෙහි පිහිටලා තියෙනවා උපේක්ෂා ගුණෙහි පිහිටලා තියෙනවා මට කිසිදු වේදනාවක් අපහසුයක් බයක් සැකක් පැතිගැන්මක් කිසිම දෙයක් නැහැ ඒ සැහැල්ලුවේ මම රැඳිලා ඉන්නවා ඒ පැයක කාලය තුල අන්න ඒ බඳු වැඩක් උදාහරණ 100%ක්ම හරි කියලා මම කියන්නේ නැහැ නමුත් ඒ වගේ ඒ උදාහරණට අනුව වගේ අපි මේ විදිහට අපේ සිතේ යම් යම් කරුණු පිළිබඳව සමාධි වුණා නම් උපේක්ෂා සහගතව ඒවනම් අපි රිවයිස් කරන්නේ රිවයින් කරන්නේ ඒව මැද්දේම නම් නැවත මං කාලය ගත කරන්නේ ඒවම මෙනෙහි කරමින් නම් ඒ කාලය තුලදී මම සමාධි භාවනාවක යෙදিলা හිටපු කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ බඳු භාවනාවකට කියනවා සමාධි භාවනාව කියලා. එතකොට අපිට පැහැදිලිවම සමාධි භාවනාවකට යන්නේ කොහොමද? සමාධි භාවනාවක් වෙන්නේ කොහොමද? සමාධි භාවනාවක මම රැඳී ඉන්නේ කොහොමද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක විවේක කාලයක්, ඒක ගතට විවේක කාලයක්, හිතට විවේක කාලයක්. සමස්ත පැවැත්මේදීම මම ඊ타මත්ම සුව පහසු විවේක කාලයක් ගත කරපු අවස්ථාවක් හැටියට ඒ පැය මම උදාහරණයක් ගත්ත විදිහට අපි ගත්ත විදිහට පැයක කාල සීමාව කියමුකෝ. ඒ පැයක කාල සීමාව මම ගත කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ගුණාංග ටික අර සතර සතිපට්ඨානේ වඩද්දී යම් කිසි කෙනෙක් අවබෝධයෙන් යුක්තව සතර සතිපට්ඨානේ වඩද්දී මේ ගුණාංග 7 નિરાයාසයෙන්ම වැඩෙනවා. එතකොට සතර සතිපට්ඨානේ කියන්නේ 아무තු එකක් නෙමෙයි තවත් විදියකින් බැලුවාම ඊට කරුණුත් මම සඳහන් කළා. කායානුපස්සනාව කිව්වේ මේ ලෝකයේ තියෙන සියලුම ද්‍රව්‍යාත්මක දේවල් රූප වශයෙන් ගත හැකි ද්‍රව්‍යාත්මක සියලු දේවල් තමයි අපි කය හැටියට බොඩි හැටියට ගත්තේ. ඒ සෑම ද්‍රව්‍යාත්මක වශයෙන් ගත්ත දෙයකටම මනස ඉන්වෝල්ව් වෙනවා. හිත සම්බන්ධ වෙනවා. ඒ හිත සම්බන්ධ වුණාම පස්සයක් ඇති වෙනවා. මොකද චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. එතකොට ඒ විදිහටම අනික් ආයතන ආය පිළිබඳවත් එහෙමමයි. එතකොට දැන් ඇසයි රූපයයි කියන දෙකට සම්බන්ධව සිත පැමිණියාම ඒ පැමිණීමට කියනවා පස්ස කියලා. ස්පර්ශය කියලා. එතකොට පස්සපච්චයානේ වේදනා. එතකොට ඒ ස්පර්ශයක් ඇති වුණොත් ස්පර්ශයත් එක්ක එන එක තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ දැනෙන ඕනෑම කයක් සම්බන්ධයෙන් වේදනාවක් එනවාමයි. ඒ කියන්නේ රූප හැටියට තියෙන ද්‍රව්‍ය හැටියට තියෙන භෞතිකය හැටියට තියෙන ඕනෑම දෙයක් ඒවට අපි කියනවා බොඩි කියන වචනේ රූප කියන වචනේ බොඩි කියන වචනේ භාවිතා වෙනවා කය කියන වචනේ භාවිතා වෙනවා ඒ හැම එකටම අපි ඉන්ද්‍රියයන්ගෙන් කිසියම් සම්බන්ධතාවයක් දක්වනවා රූපයක් නම් ඇහැට සද්දයක් නම් කනට ඔය විදිහට මම අර උගා විස්තර කරන්න ඕනේ නැහැ නේ මම කොහොමද දන්නේ ඒ හින්දා ඒතර ඒ විදිහට ඒ හැම එකටම මනස සම්බන්ධ වෙනවාමයි. අනිවාර්යයෙන්ම මනස ඉන්වෝල්ව් වෙනවාමයි. එහෙම වුණ නැත්තම් වැඩක් නැහනේ. ඉන්වෝල්ව් වෙච්ච ගමන්ම තින්නම් සංගති පස්සෝ. ඒක රූප සම්බන්ධයෙන් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඕන එකක් සම්බන්ධයෙන් එහෙම වෙනවා. එතකොට එතෙන්දී අනිවාර්යයෙන්ම මනස සම්බන්ධ වෙනවනේ විඥානය සම්බන්ධ වෙනවාමනේ.
ඒම සම්බන්ධ වෙච්ච ගමම්ම ඒ සම්බන්ධයට ඒ කරුණු තුනේ එකතුවට අපි කියනවා පස්ස කියලා ස්පර්ශය කියලා. ස්පර්ශයක් කියන එකේ තේරුම කන්ටැක්ට් එකක්. ඒ කියන්නේ ඒක විඳිනවා. විඳින්නෙක් ඉන්නවා. විඳින්නෙක් ඉන්නවා කියන්නේ ඒක දැනෙන දෙයක්. විඳින දෙයක් ඒක. එතකොට එසේ දැනෙනකොට ඒක තමයි ඒකනේ සංජානනය කරන්නේ. යම් වේදේති සංජානාති. කොහොමද යන්නේ ඉස්සරහට මදුපිණ්ඩික සූත්‍රය අපි කතා කළේ. එතකොට ඒ විදිහට අර සෑම කයක්ම දැනෙන දේවල්, විඳින දේවල්. එතකොට වේදනානුපස්සනා කිව්වහම සෑම කයක් සම්බන්ධයෙන්ම, සෑම භෞතික දෙයක් සම්බන්ධ, සෑම රූපයක් සම්බන්ධයෙන්ම අපිට එනවා වේදනාවක් එනවා. එතකොට වේදනානුපස්සනාව කියන්නේ එතකොට. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවනේ දැන් අර ආනාපාන සති සමාධි භාවනාවේදී. එතකොට කායानुපස්සනාව වේදනානුපස්සනාව. එතකොට මේ වේදනාව කියන එක හඳුනාගත්තේ යං වේදී සංජානාති යං තං විතක්කේ තං පපංචේති. ඔහොමනේ යන්නේ. එතකොට ඒ නිසා සිත සම්බන්ධ වෙනවා. සිතෙහිනේ අදාළත්වය එන්නේ එතෙන්ට. මන සංස්කාරයන් අපි ගොඩනගන්නේ එහෙමනේ. චිත්ත සංකාරයන් ගොඩනගන්නේ. එතකොට ඒ හැම එකක්ම චිත්තානුපස්සනාවටයි තියෙනවා. සිතට අදාළ වෙනවා. ඒ කියන්නේ සිතුවිලි වලට අදාළ වූ දේවල් හැටියටයි අර කය වේදනාව සිතට අදාළ වූ දෙයක් බවට පත් වෙනවා චිත්තානුපස්සනාව. එතකොට ඊළඟට මේ ආපු එක පිළිබඳව අපි හඳුනා ගැනීම ඇති කරාම මේ කරන සෑම දෙයක්ම පිළිබඳව ඇති කරගන්නා හඳුනා ගැනීම ධම්මානුපස්සනාව වෙනවා. ඇයි අර සෑම කයක්ම ධර්මයක්. සෑම වේදනාවක්ම ධර්මයක්. සෑම සිතක්ම ධර්මයක්. සෑම ධර්මයක්ම ධර්මයක්. එතකොට මෙතන එක් විශේෂයක් තියෙනවා කය කියන ගොඩට වඩා වේදනා ගොඩ වැඩි. ඇයි කයත් තියෙනවා වේදනාවක් තියෙනවා. ඩබල් වෙනවනේ දෙකක් වෙනවනේ එතකොට තන. අනික ඒ වේදනාව තුනක් හැටියට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් උත් යනවනේ. එතකොට තුන් ආකාරයකට වැඩි වෙනවා. එහෙම අර මහා විශාල විදිහට මේක වැඩි වෙන කාරණයක්. ඒතර කය කියලා හඳුන්වන රූපය භෞතිකය මැටර් කියලා හඳුන්වන ඒක අපි විඳින නිසා කය විඳින නිසා කයට වැඩි කය ගොඩට වැඩිය වේදනා ගොඩ වැඩි විශාල වෙනවා. ඒක තුන් ගුණයක් වෙනවා ඒක. ඒකත් එක විදිහට එක මට්ටමින් ඒක රළු මධ්‍යම ගොරෝසු මේ සියුම් ආකාරයෙන් ඒක වෙනවනේ. ඔහොම ප්‍රභේද මහා ගොඩකට අපිට වෙන් කරන්න පුළුවන් ඒක. ඒක ගොරෝසු වේදනාවක් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ වේදනාවක් නැත්නම් සියුම් වේදනාවක් ඔහොම අපිට වර්ග කරන්න පුළුවන් විවිධ මට්ටම් වලින්. ඒතර කොහොම හරි අර සියලු කයවල් වලට වඩා වේදනා ගොඩ වැඩි වෙනවා අරවත් එක්ක වැඩි වෙලා යන නිසා. එතකොට කයයි වේදනාවයි සම්බන්ධ වෙලා සිත ගොඩ නැගෙනකොට ඒ සිතත් තවත් මහා ගොඩක් මේ වේරියේෂන්ස් ඔස්සේ වැඩි වෙනවා. එතකොට ඒ නිසා චිත්තානුපස්සනා කියන කොටස සිත කියන එක එනකොට අර කලින් තිබිච්ච එකට වඩා තව දෙතුන් ගුණයක් නෙමෙයි 10 12 ගුණයක් 25 ගුණයකට වඩා තව වැඩි වෙලා යනවා. ඒකේ විවිධ ප්‍රභේද විදිහට අපි අර විවිධ දේවල් සිතින් අපි දකින ආකාරය අපි කතා කළේ. එතකොට ඒවා මේ සංකිත චිත්ත විකිත චිත්ත ওই විදිහට අපි සමාදාන චිත්තං විවිධාකාරයේ දේවල් අපි කතා කරන්නේ. එතකොට විවිධාකාරයේ දේවල් මේ තුලින් ඇති වෙන්න පුළුවන් චිත්තානුපස්සනාව හැටියට ගොඩනගිලා එනකොට. එතකොට ඒ ටික ඔක්කොම ධර්ම කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒ ඔක්කොම ධර්ම වෙනවා. ධර්ම වශයෙන් උත් තව ඒවා විවිධාකාර ප්‍රභේද තියෙනවා. එහෙම බෙදුනාම මේ තියෙන අපේ මනසට විශේෂ වෙන විශේෂ සම්භාරය අතිවිශාල වෙමින් ඉස්සරහට යන්නේ. ඒතර මේ ඔක්කොම ධර්මයි. එතකොට ඒ විදිහට මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම අපේ උපේක්ෂාව අපි ඒකට ලක් කළාම
බොජ්ජංග ධර්මයක් හැටියට උපේක්ෂාව වෙතින්දී ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතන උපේක්ෂාවේදී අපි ඒකට හොඳ නරක මුකුත් අගයක් දෙන්නේ නැහැ. මධ්‍යස්ථ අගයක් දෙන්නේ as it is කියන විදිහට. එහෙම නැත්නම් යථාභූතයේ හැටියට එහි පවතින ස්වરૂපයෙන්ම ඒක දකින්න එක තමයි උපේක්ඛාව කියලා කියන්නේ. මේ වචනාර්ථයෙන් ගත්තොත් උපයික්කති කියලා අපි බැහැලා බලනවා නැත්නම් එහි සැබෑම ස්වરૂපය සෑම මානයකින්ම සෑම කෝණයකින් මේක දෙස බලනවා. එතකොට ඒක අජ්ජත් බහිද්ද වශයෙන් සෑම ආකාරයකම බැලීමක්. ඒ විදිහට ඒක තවත් බලන්න ක්‍රමයක් නැති විදිහට බැලුවායින් පස්සේ තමයි අපි යමකට උපේක්ෂා සහගත වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. යස්මින් සමේ ආනන්ද බික්ඛු වේදනාසු චිත්තේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පට්ඨිතාස තස්මින් සමේ බික්ඛුනෝ සති හෝති අසම්මුට්ඨා යස්මින් සමේ ආනන්ද බික්ඛුනෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්පොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනා ආරද්ධෝ හෝති සති සම්පොජ්ජංගං තස්මින් සමේ බික්ඛු භාවේති සති සම්පොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනා භාවනා පරිපූර්ණං ගච්ඡanti සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතෝ හෝති යස්මින් සමේ ආනන්ද බික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති උපේක්ඛා සම්පොජ්ජංගා තස්මින් සමේ බික්ඛුනා ආරද්ධෝ හෝති උපේක්ඛා සම්පොජ්ජංගං තස්මින් සමේ බික්ඛු භාවේති උපේක්ඛා සම්පොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ භාවනා පරිපූර්ණං වච්චති එවං භාවිතා කෝ ආනන්ද චත්තාරෝ සතිපට්ඨාන එවං බහුලී කතා සත්ත පරිපූර්ණಂತಿ කතම් භාවිතා ආනන්ද සත්ත බොජ්ජංගා කතම් බහුලී කතා විඥා විමුක්තිම් පරිපූර්ණಂತಿ ඉදානන්ද බික්ඛු සති සම්බොජ්ජංගස් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචය බොජ්ජංගං භාවේති උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් එවං භාවිත්වා කෝ ආනන්ද සත්ත බොජ්ජංගා එවං බහුලී කතා විඥා විමුක්තිම් පරිපූර්ණಂತಿ තතිය. Similarly, with the other three establishing of mindfulness in feeling, mind and mental qualities. දැන් ඒක තමයි මම අර පැහැදිලි කළේ. මේ දැන් කියුනේ ටිකෙත් ඒක තමයි කියුනේ. මේ එකක්නේ අපි ගත්තේ මේ කායනුපස්සනාවනේ. ඒ කායනුපස්සනාව වගේම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ඒවා සම්බන්ධයෙන්ුත් මේ විදිහටම ඒ හතරම ඔස්සේ මේ සත්බොජ්ජංග වැඩෙනවා කියන එක තමයි similarly with the other three establishings of mindfulness in feelings, mind and mental qualities. එතකොට ඒක තමයි මම අර පැහැදිලි කළේ. එතකොට මේ කායනුපස්සනාව ඔස්සේ සත්බොජ්ජංග වැඩුණා වගේම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඔස්සේත් අර විදිහටම සත්බොජ්ජංග වැඩෙනවා කියන එක තමයි මේ සඳහන් වුණේ. ඒ පාලියෙන් සඳහන් කළෙත් ඒක. ඒ විදිහට ඒ හැම කාරණයක් ඔස්සේම අපේ සිතේ බොජ්ජංග ධර්ම තමයි වැඩෙන්නේ කියන එක. This is how the four establishings of mindfulness, when developed and pursued, lead to the culmination of the 7 factors for awakening. එතකොට අපි මේ කතා කරපු විදිහට මේ සතර සතිපට්ඨානයේ ඔස්සේ තමයි මේ සත්බොජ්ජංග වැඩෙන්නේ. අපි ඔය කතා කරපු ආකාරයට අනික් සෑම අනුපස්සනාවක් ඔස්සේම ඒ විදිහටම වැඩෙනවා. And how are the 7 factors are awakening developed and pursued so as to lead to the culmination of clear knowing and release? There is the case where a monk develops mindfulness as a factor of awakening dependent on seclusion, dispassion, cessation, resulting in relinquishment. He develops
analysis of qualities as a factor for awakening, persistence as a factor for awakening, rapture as a factor of awakening, calm as a factor for awakening, concentration as a factor for awakening, equanimity as a factor for awakening, dependent on seclusion, dispassion, cessation, resulting in relinquishment. This is how 7 factors are awakening when developed and pursued lead to the culmination of clear knowing and release. දැන් ඊළඟට පැහැදිලි කරන්නේ අර 7 factors දැන් අපි කතා කළානේ සත්බොජ්ජංග. මේ සත්බොජ්ජංග මේ විදිහට වැඩෙනකොට ඒ සත්බොජ්ජංග සමග එයා තුල වැඩෙනවා ඒ සිහියෙන් යුක්තව මෙනෙහි කිරීම කියන ක්‍රියාවලිය සමග එයා තුල එයා විවේකය ඒ වගේම විරාගය නිරෝධය ඒ වගේම පටිනිස්සග්ගය කියන මේ ගුණාංග එයාගේ සිත තුල වැඩෙන්න පටන් ගන්නවා. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. එතකොට මේ සති සම්බොජ්ජංගේ මේ විදියට වඩද්දී ඒ තුලින් සතර සතිපට්ඨානේ වැඩිලා ඒ තුලින් සති බොජ්ජංග ධර්ම වැඩිලා අවසානයේ වෙනකොට මෙතෙන්ට එනකොට ඒ සිත විවේක නිස්සිතං. එතකොට සෙක්ලූෂන් එකට විවේක නිස්සිතම් භාවයට පත් වෙනවා. මෙතන විවේකය කියලා අපි කතා කරන්නේ අකුසලයෙන් සිත වෙන්වීම නිසා සිද්ධ වෙන විවේකය. ඒකට තමයි සැබෑ විවේකය කියන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් අපි කැලේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන වචන වලින් හැඳින්වෙන්නේ. එතකොට මේ වචන වලින් හැඳින්වෙන මූලික කාරණේ තමයි ඒක විවිධාකාරයේ විග්‍රහයන් විවිධ විදිහ පැහැදිලි කිරීම තියෙනවා. නමුත් ඒ සියල්ල තුලින් අදහස් වෙන දේ තමයි තමන්ගේ චින්තනයේට තමන්ගේ චෛතන්‍ය ක්‍රියාවලියට තමන්ගේ සිතුවිලි මෙහෙවීමේ ක්‍රියාවලියට බාධා නොවන තැනක් කියන එකයි. ඒක සමහරට කැලේට ගියාම අර කැලේ ගියා හඳුනටත් කරදර වෙච්ච අවස්ථා අපි අහලා තියෙන්නේ. ඒ නිසා කැලේට ගියාම කැලේත් කරදර තියෙන්න පුළුවන්. රුක්ක මූලයට ගියාම එතනත් කරදර තියෙන්න පුළුවන්. ශුන්‍යාගාරයට ගියාම එතනත් කරදර තියෙන්න පුළුවන්. ඒ නිසා කවර හෝ තැනක් තෝරා ගන්න ඕන ඒ තැනත්තා තම තමන්ට පහසු විදිහට තමන්ගේ සිතුවිලි මෙහෙවීමේ ක්‍රියාවලියට බාධා නොවන තැන. තමන්ගේ නිවසේදීම වුණත් ඒ தත්ත්වය තමන්ට ඇති කරගන්න පුළුවන්. ඒක දිගු කාලේ පැය 24 මේක නොවෙන්න පුළුවන්. නමුත් සමාජයට පැයක කාලයක් හෝ දෙකක් හෝ යම් කාලයක් එම අවස්ථාවක් තමන්ටත් එළඹෙන්න පුළුවන් තමන්ගේ නිවස තුලම වුණත්. ඒ නිසා අර කෙනෙක් හිතන්න ඕනේ නැහැ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කිව්වහම මේව කරන්න අපි කැලේකට ගහක් මුලටම විවේක ස්ථානයකටම යන්න ඕනේ නැතුව නම් මේව කරන්න බෑ කියන අදහස එහෙම ගන්න අවශ්‍ය නැහැ. ඕනෑම වෙලාවක Tamanට විනාඩි කිහිපයක් හෝ Tamanගේ සිතුවිලි වල ක්‍රියාදාමයට මෙහෙවීමට බාධාවක් නැතුව පවත්වන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ ඕනෑම තැනක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන් යොදා ගන්න ගැටලුවක් නැහැ. ඒ නිසා විවේක නිස්සිතං කියලා කියන්නේ මේ කියන ක්‍රියාවලිය තුළ යම් මනසක් යෙදෙනකොට ඒ මනස විවේකයේ ඇසුරු කරනවා. ඒ මනසට විවේකයේ දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තව ආනාපාන සති සමාධි භාවනාවේ යෙදෙනකොට ඒ යෙදෙන කාලය තුලදී එයාගේ සිත අනිවාර්යයෙන්ම මේ විවේකයටපත් වෙනවා. ඒ නිසා තමන්ගේ නිවස තුල කමන්නේ එහෙම නැත්නම් වාහනයේදී විවේක තැනක වාහනේ නවත්තගෙන ඒක තුල ඉඳන් කාට කමන්නේ පහසු තැනක ගහකට ගිහිල්ලා හරි විවේක තැනකදී හරි තමන් පහසු කියලා හිතන තැනකට ගියාට කමන්නේ ඕනම තැනක. තැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
මේ විදිහට සිත ආනාපාන සති සමාධි භාවනාවෙහි යොදනකොට ඒ සිත විවේක නිස්සිත වෙනවා. ඒ සිත පහසුවටපත් වෙනවා. ඒ සිතට ගැටලු බාධා නැති වෙන තැන සිතක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අරඤ්‍යගත කරන්න ඕනේ, රුක්ක මූලගත කරන්න ඕනේ, සේනාසනගත කරන්න ඕනේ, ශූන්‍යාකාරගත කරන්න ඕනේ. ගත නෙමෙයි සිතයි. එතකොට සිත ආනාපාන සති සමාධි භාවනාවේ යම් කිසි කෙනෙක් විනාඩි 5ක් යෙදුවා නම් ඒ විනාඩි 5ේදී ඒ සිත විවේක නිස්සිත භාවයට පත් වෙනවා. අර මං කලින් සඳහන් කළා අපිට හුස්මත් සමග කරන්න තියෙන්නේ විනාඩි කීපයක එක කෙනාට නෝ වෙනස් වෙන්න පුළුවන්. සමහරට තප්පර කීපයක් වෙන්න පුළුවන්, විනාඩියක් වෙන්න පුළුවන්, විනාඩි දෙක තුනක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට පැය ගාණක් දවස් ගාණක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ සිතේ අපි අර පස්සම්බයං කාය සංකාරම් කියන තැනට එන්න සුළු වෙලාවක් එන්න පුළුවන් කෙනෙකුට ගත වෙන්නේ. ඒ නිසා ඊට අනතුරුව යන ඔක්කොම අපි අර කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා බවට පත් වෙනවා. එතකොට ඒ නිසා මේ ඔක්කොම අනුපස්සනා බවට පත් වෙනවා කියවනේ. එතකොට ඒ නිසා අපිට මේකට වෙනම තැනක් ඕනේ, වෙනත් නිදහස් තැනක් ඕනේ කියන කතාවක් අවශ්‍ය නැහැ. සිත යොමු වෙන්නේ කුසලයට නම්, සිත යොමු වෙන්නේ ආනාපාන සති සමාධි භාවනාවට නම් ඒ සිත විවේක නිසිත හිතක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. විරාග නිසිතං. එතකොට ඒ බඳු සිතක් විරාග නිසිතං බවට පත් වෙනවා. ඩිස්පැෂන්. විරාග නිසිත වෙන්නේ කොහොමද? අකුසලයෙන් හිත මිදිච්ච නිසා විරාග නිස්සිත වෙනවා. අපි රාග වෙන්නේ යම් කිසිවකට අනවශ්‍ය විදිහට ඇලුනහම බැඳුනහමයි ඒක රාග නිස්සිත වෙන්නේ. ඒක අපි මනවින් භාවිතා කළාම, අවබෝධයෙන් භාවිතා කළාම ඒක සම්බන්ධයෙන් තියෙන අනවශ්‍ය ඇල්ම ඉවත් වෙනවා. එතකොට ඒක විරාග නිස්සිත වෙනවා. දැන් අපිට ආහාර ගන්න පුළුවන්. ආහාර ගත්තාම ආහාර ගන්න පුළුවන් රාගේනුත් ආහාර ගන්න පුළුවන්, විරාගේනුත් ආහාර ගන්න පුළුවන්. එතකොට අපි අර ප්‍රතිවේක්ෂා කරනකොට කියන්නේ නේව දවය නම දායන මණ්ඩනාය භූෂනාය යාවදයි දේව ඉමස්ස කායස්ස තිතියායාපනාය කියලා එහෙම කියන්නේ අර ප්‍රතිවේක්ෂාවලදී එහෙම. එතකොට අපිට කෑදරකමින් යුක්තව, දැඩි ඕනෑකමකින් යුක්තව ආහාර සම්බන්ධයෙන් හිතන්නත් පුළුවන්. මේ ශරීරයේ පැවැත්ම සඳහා තමයි, ශරීරයේ නිරෝගීකම, ශරීරයේ පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා තමයි ආහාර ගන්න කියලාත් අපිට ගන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට ආහාර සම්බන්ධයෙන් රාගී වෙන්නත් පුළුවන්, විරාගී වෙන්නත් පුළුවන්. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් රාගී වෙන්නත් පුළුවන්, විරාගී වෙන්නත් පුළුවන්. ගෙවල් දොරවල් යාන වාහන අනික් පහසුකම් සම්බන්ධයෙන් රාගී වෙන්නත් පුළුවන්, විරාගී වෙන්නත් පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් අවබෝධයෙන් යුක්තව අකුසලයෙන් මිදිලා කුසලයට එනවා කියලා කියන්නේ විරාග නිසිත වෙනවා. මෙතන අකුසල කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දැන් නීවරණ කියමුකෝ. නීවරණ කියන්නේ අකුසලයක්. එතකොට දස අකුසල් කියන්නේ අකුසලයක්. එතකොට මේ ඔක්කොම මේ නීවරණ වලින් ආවරණය වෙනවා. දැන් නීවරණ වලදී කියන්නේ අපි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡානේ. එතකොට ඒවට සම්බන්ධ වෙනවනේ අනිවාර්යයෙන්ම. ඒතර යම් කිසිවක් කෙරෙහි යම් කිසිවක් අපට හානි කරනන්, දෝෂ සහගත නම්, වේදනාවක්, අපහසුයක්, ගැටලුවක් ඇති කරන සුළු නම් ඒ සියල්ල අකුසලයිනේ. එතකොට එබඳු අකුසලයක් නොවන විදිහට අපිට ඒකම හසුරුවා ගන්න පුළුවන් නම් එතන විරාගය එන්නේ. එතකොට අකුසලයෙන් ඉවත් වීම තමයි විරාගය වෙන්නේ. ඒ අනුව ඕනෑම දෙයකට ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස ඔය භාවිතා කරන දේවල් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපිට එහි අවශ්‍යතාවයේ සලකාගෙන ඒක නැතිවම බැරි බව සලකාගෙන ඒක භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒවා පිළිබඳව දැඩි ඇල්මකින් බැඳීමකින් ඒවා භාවිතා කරන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ Taman ඒක භාවිතා කරන්නේ කොහොමද කියන කාරණේ අනුව.
ඒ නිසා යම් කිසි කෙනෙක් අකුසලයෙන් මිදලා කුසලයට හැරෙව්වහම යම් කිසි දෙයක් එතන විරාග නිශ්චිත වෙනවා. ඊළඟට නිරෝධ නිශ්චිතං සෙසේෂන් නිරෝධ නිශ්චිතං කියලා කියන්නේ එතකොට අපි ඒක ඉවත් කරන්න පුළුවන්කම තියෙනවනේ. අපි දැන් අකුසල නම් ඒක වැරදීනේ, දෝෂ සහගතයිනේ, කරදරයිනේ, හිංසාකාරීනේ, පීඩාකාරීනේ, වෙහෙස කරයිනේ. එතකොට එහෙම දෙයක් ඇයි අපි තියාගෙන ඉන්නේ? ඒක ඉවත් කරන්න ඕනනේ. ඒ ඉවත් කරන්න ඕනකම එතකොට දැන් මේකට සම්බන්ධ වෙනවා. අපි අර සූත්‍රයක එක සැරයක් කියවුවානේ. මට සූත්‍රය මතක් වෙන්නේ නැහැ දැන්. අර මිනිස්සෙක් වේගයෙන් දුවමින් ඉන්නවා. වේගයෙන් දුවමින් ඉන්නකොට එයා කල්පනා කරනවා ඇයි මම මෙච්චර වේගයෙන් මේ මහා හරි අමාරුවේ මෙච්චර වේගයෙන් දුවන්නේ කියලා. මට මීට වඩා අඩු වේගයකින් දුවන්න පුළුවන් කියලා. එයා ඊට වඩා අඩු වේගයකින් දුවනවා දැන්. අඩු වේගයකින් දුවනකොට එයා හිතනවා මම මෙහෙම අඩු වේගයකින් දුවමින් ඉන්නේ මොකටද? මට ඇවිදගෙන යන්න පුළුවන්. මෙච්චර වෙහෙසෙන්නේ නැතුව ඇවිදගෙන යන්න පුළුවන්. ඉතින් දැන් එයා දුවන්නේ නැහැ, දැන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යමින් ඉන්නදී එයා හිතනවා මම මේ ඇවිදගෙන යන්නේ මොකටද? දැන් මට හිටගෙන ඉන්න පුළුවන්. දැන් එයා හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට හිතනවා මම මේ හිටගෙන ඉන්නේ හරි අමාරුයි මොකටද හිටගෙන ඉන්නේ? මට ඉඳ ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නවා දැන්. ඉඳගෙන ඉන්නකොට එයා හිතනවා මං ඉඳගෙන ඉන්නේ මොකටද මේ මට ඊට වඩා අපහසුයිනේ ඇලවිලා හිටියොත් එහෙම කියලා එයා ඇලවිලා ඉන්නවා. එතකොට දැන් එයා ඇලවිලා විවේකීව පහසුවෙන් ඉන්නවා. මෙන්න මේ වැඩේම තමයි අපේ සිත් සම්බන්ධයෙන්ුත් අපේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ුත් අදාළ වෙන්නේ. අපි සමහර දේවල් සම්බන්ධයෙන් අතිශය දැඩි වේගයකින් අනවශ්‍ය ක්‍රියාකාරී බවක් ඒවට දීලා එහෙම දෙන්න ඕන නැති දේවල් වලට මේ කියන්නේ හැම දෙයකම නෙමෙයි. අදාළ දේවල් වලට ඒ අදාළ සැලකිල්ල දක්වන්නට ඕනේ. නමුත් සමහර දේවල් තියෙනවා අපි එච්චරම කරදර වෙන්න, පීඩා වෙන්න, වද වෙන්න ඕනේ නැහැ එච්චරම ඒ දේවල් සම්බන්ධයෙන්. කියමුකෝ. එතකොට අපි දැන් අන්න අර දුවමින් හිටපු මිනිස්සයා වගේ ඇයි දැන් මම මේකට මෙච්චර කරදර වෙන්නේ? මෙච්චර කරදර වෙන්නේ නැතුව හිටිය හැකිනේ මට. ඊළඟට තවදුරටත් අපි ආයෙ ඉන්නකොට එයාට තේරෙනවා මම මෙච්චර ඉන්වෝල්ව් වෙන්නත් ඕනේ නැහැ මේකට. මට මේ විදිහට මේකට අප්‍රෝච් එක මගේ එළුමෝ දෙන්න පුළුවන් මේ විදිහට. එහෙම වෙනස් කරන්න පුළුවන්. එතකොට අන්නේ විදිහට ඒ අවස්ථාවලදී අපිට එළඹෙන අවස්ථා සිද්ධි ඒ අවස්ථාවෝචිතව ඒ අදාළ ගැලපෙන ස්ථානයට පුද්ගලයාට අවස්ථාවට අනුව ඒවා ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා අපිට ඕන්නම්. අන්න එහෙම බලන්ඩ අදාළයි මේ ක්‍රමයට කටයුතු කරනකොට එකට කියනවා නිරෝධ නිශ්චිතං කිය. එතකොට මෙච්චරම කරදර වෙන්න ඕනේ නැහැ මම මේකට කියලා. දැන් අපි බලන නිතරම වාක් යම් ප්‍රශ්න කරදර ගැටලු සහගත දේවල් අපි පරීක්ෂා ඉතින් මම මේ ශාස්ත්‍රයේ හුඟක් මේ කවුන්සලින් හා ඒ වගේ සම්බන්ධ මානසික ගැටලු සම්බන්ධයෙන් හුඟක් සාකච්ඡා කරනවා ඒවා පිළිබඳව යෙදෙනවනේ. මම හුඟක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි සමහර ගැටලු ප්‍රශ්න ගත්තාන් පස්සේ එච්චර මහන්සි කරදර වෙන්න ඕනේ නැහැ ඒකට. ඊට වඩා සරල විදියට ඒ දේ බලන්න හඳුනා ගන්න පුළුවන්. එච්චර වරු වෙන්න ගැටලු කරගන්න ඕනේ නැති දේවල් ඕන තරම් අරගෙන අපි කරදරයටපත් වෙන අවස්ථාවන් හරියට තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒකෙන් මිදෙන්න ඕන නම් පුළුවන්. එතකොට එසේ මිදෙන්න පුළුවන් බව මේ විදිහට සිත මෙහෙවද්දී මේ ආනාපාන සති සමාධි භාවනාවෙන් සතර සතිපට්ඨානෙන් මේ බොජ්ජංග ධර්ම වඩනකොට ඒ මනසට වැටහෙන්න පටන් ගන්නවා මේවා ඕනනම් මට අයින් කරලා වැඩ කරන්න පුළුවන් කියලා. ඒකට කියනවා නිරෝධ නිසිතං කියලා. එතකොට වස්සග්ග පරිණාමින් එහෙම නැත්නම් පටිනිස්සග්ගේ. එතකොට අපි ඒකේ මිදීම resulting in relinquishment අපි ඒකෙන් මිදෙන්න රැස්සි වෙන මිදෙන්න පුළුවන්කම ඇති කරගන්නවා. එතකොට ඒ කියන්නේ පටිනිස්සග්ගයක්. අපි ඒක ඉවත් කරලම දානවා, අයින් කරලම දානවා. මට මේ ප්‍රශ්නට බහින්නේ නැතුව මේකට ඉන්ටර්ෆියර් වෙන්නේ නැතුව
මට ඉන්න පුළුවන් මේක. එහෙම කියලා අපි ඒක අපිට අයින් කරලම දාන්න පුළුවන් නම් ඉවත් වෙලාම ඉන්න පුළුවන් නම් එතකොට ඒක අපිට පහසුවක් වෙනවා විවේකයක් වෙනවා. අර කවුන්සලර් කෙනෙක් ගාවට ඇවිල්ලා මේ ව්‍යාපාරිකයෙක් කිව්වලු මේ මට පුදුම අවිවේකයක් තියෙන්නේ මේ මගේ ආයතනයේ මේ මිනිස්සු හරියට වැඩ කරන්නේ මම බැලුවේ නැත්තම් මුකුත් කරන්නේ උදේ නැගිට වෙලේ ඉඳන් රෑ වෙනකම් මට හීනෙනුත් පේන්නේ ඒවා රෑ වෙනකම්ම හරිම පුදුම අවිවේකයක් ඒවා මම එකක් ගානේ බැලුවේ නැත්තම් කිසිදු වැඩක් හරියට සිද්ධ වෙන්නේ නැහැ පුදුම මානසික අවිවේකයක් මට තියෙන්නේ කියලා ડોක්ටර් කියලා මෙයා වෛද්‍යවරයාට කිව්වලු කිව්වම වෛද්‍යවරයා කිව්වලු හොඳයි අපි මේක නැවත සාකච්ඡා කරමු ඔයා හෙට ගිහිල්ලා මේ සුසාන භූමියට ගිහිල්ලා ක්‍රිමටෝරියම් එකේ සුසාන භූමිය තියෙනවනේ සුසාන භූමියට ගිහිල්ලා පැයක් විතර ඇවිදලා ඊළඟ දවසේ මං හම්බෙන්න එන්න කිව්වා. ඉතින් මෙයා ගිහිල්ලා පැයක් විතර මේකේ ඇවිද පැයක් විතර ගත කරලා ඊට පස්සේ දවසේ ආවලු ඇවිල්ලා ડોක්ටර් හම්බ වෙලා නෑ ડોක්ටර් කමක් නෑ මේ හුඟක් බිසි හිටපු අය එතන හුඟක් ඉන්නවා මේ ඒ බෝඩ් වල ගහලා තියෙනවා ඒ ටූම්ස් වල ගහලා තියෙනවා මෙයා මේ අහවල් එක්කිනා තමයි මේ මෙතන ඉන්නේ අහවල් ව්‍යාපාරිකයා අහවල් තනතුරු දරපු එක්කිනා මේ මට්ටම් වල හිටපු අය කෙනෙක් තමයි මේ ටූම් එකේ ඉන්නේ ඉන්නේ මෙහෙම කියලා විස්තර තියෙනවා ඉතින් ඒගොල්ලොත් හරි බිසි වෙලා තමයි ඉඳලා තියෙන්නේ ඒ කාලේ. නමුත් දැන් ඒගොල්ලෝ ඒක මේ දැන් ඉන්නේ සානුභූමියේ තමයි කියලා මෙයා කියලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ මුකුත් නොහැර මේ කොහොම දේවල් මුකුත් නොකර ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් මේ හුඟා බිසි වෙලා හිටපු අය කිසිදු විවේකයක් නැතිව හිටපු අය තමයි අර දැන් අර ටූම්ස් වල ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අපි ඒක ගැන අපි ඒ විදිහට ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් සමහර දේවල් සම්බන්ධයෙන් අපිට ඕනනම් අතහරින්න පුළුවන්කම ඒ දේවල් සම්බන්ධයෙන් තියෙනවා. අපිටත් කවදා හෝ දවසක අතහරින්නත් වෙනවා. එතකොට ඒ නිසා මේ ඕනෑම දෙයක් අවශ්‍ය නම් පරිනිස්සග්ගයට පත් කරන්නටත් අයින් කරන්නටත් රිලින්කිෂ්මන්ට් එකකට යන්න මිදීමකට යන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට මේසේ කල්පනා කිරීමත් ධම්මවිචේ බොජ්ජංගයක් බවට පත් වෙනවා. එතකොට එසේ කිරීම උපේක්ඛා බොජ්ජංගයක් මේ විදිහට මේ කටයුතු කිරීම විවේකයේ විරාගයේ නිරෝධය වස්සග්ගය කියන මේ ගුණාංග සහිත බවට පත් වෙනවා. එහෙම කරනකොට එහෙම හිතනකොට ඒ සිත අවිජ්ජා විමුක්තිං පරිපූර්ණති. විද්‍යාවටයි විමුක්තියටයි එහෙම නැත්නම් ප්‍රඥාවටයි විමුක්තියටයි පත් වෙනවා. ප්‍රඥාව කියන්නේ අවබෝධය විමුක්තිය කියන්නේ එහි භාවිතය නැත්නම් එහි ඵලය ලැබීම තමයි. වෙන විදිහට කිව්වොත් මාර්ගඵල කියන එක. මාර්ගය කියන්නේත් මේ අවබෝධයේ සිද්ධ වීම තමයි මාර්ගය වෙන්නේ. ඒ අවබෝධයේ පරිපූර්ණත්වයට පත්වීම තමයි ඵලය කියන්නේ. ඒතර ඵලය ඇස්සේ මාර්ගය තියෙනවා. ඒ අනුව මාර්ගයේ යෙදෙනවා කියලා කියන්නේ අපි ඒක අවබෝධයට පත් කරගනිමින් ඉන්නවා කියන එක. ඒක පරිපූර්ණත්වයට පත් වුණාම තමයි ඵලය වෙන්නේ. එතකොට ඒ නිසා විඥා විමුක්තිය කියන්නේත් ඒකයි. විඥා කියන්නේ අවබෝධය, ප්‍රඥාව, හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම පූර්ණත්වයට පත් වුණාම විමුක්තිය වෙන්නේ. එතකොට ඒ විදිහට අර ආනාපාන සති සමාධි භාවයේ යෙදුනාම සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනාම සත්ත බොජ්ජංග වැඩෙනවා. සත්ත බොජ්ජංග වැඩෙනාම විඥා විමුක්ති කියන දෙක වැඩෙනවා. මේවා નિરાයාසයෙන් වැඩෙන දේවල් අපට අවශ්‍ය වෙන්නේ අවබෝධයෙන් ඒ තුල සක්‍රිය වෙන්න පමණයි ඒ තුල අවශ්‍ය වෙන්නේ. හොඳයි. දැන් සූත්‍රයේ අපි කියවලා අවසන් වෙනවා. ඔබට යමක් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කියන්න දෙයක් තියෙනවා නම් මොනවා හරි එතන විනාඩි කිහිපයක් තියෙනවා තව. ස්වාමීන් වහන්සේ මේ අවසරයි මේ සූත්‍රය කොතනද තියෙන්නේ? සංයුත්ත නිකායේ ඔව්
සංයුත්ත නිකායේ ලියා ගන්නව නේද මොකක් හරි? ඔව් ස්වාමීන් වහන්සේ. සංයුත්ත නිකායේ ආනාපාන සංයුත්තේ ආනාපාන. ඔව්. ဒုတိယ ඒක ධම්ම වර්ගයේ ද්විතීය ඒක ධම්ම වර්ගයේ. ඒක පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය. වර්ගය. පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය. එතර හරිද බලන්න සංයුත්ත නිකායේ 10 ආනාපාන සංයුත්තය ඒකේ ඒක ධම්ම වර්ගය කියලා තියෙනවා. මේක ဒုတိ ඒක ධර්ම වර්ගයේ පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය. එතකොට සිංහලෙන් බැලුවොත් pitaka.lk කියන එකේ ඔය විදිහට මේ ආනන්ද සූත්‍රය කියලා ගැහුවාම පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය කියලා ගැහුවාම එනවා. ඒ ගොඩක් මේ ආනන්ද සූත්‍ර තියෙනවා. ඒකෙන් ඔක තෝරගත්ත හැකි ඔය කිව්ව මේ පාත් එකේ ගියාම ගත්ත හැකි. .lk කියන්නේ ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මුත් කිව්වද? pitaka.lk pitaka.lk එකේ තමයි තියෙන්නේ මේක. මේ සිංහල එකයි පාලි එකයි දෙකම තියෙනවා. හරි. pitaka.lk. ඔව්. පිටක එහෙම නෙමෙයි පිටක විතරයි ඈ pitaka.lk. ඔව්. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙනම් වෙන මොකුත් ගැටලුවක් තියෙනවද? මේ සූත්‍රය නැවතත් හොයාගෙන ඒ විදිහට නැවත නැවතත් බලන එක හොඳයි. ඒක ආවර්ජනය කරලා සී කරලා හොඳට පරීක්ෂා කරලා ඒ ඔස්සේ යන්න මොනවා හරි ගැටලුවක් තිබුණොත් මාත් එක්ක කතා කරන්න. අපි මට හිතෙන්නේ මේක දැන් ප්‍රමාණවත් කියලා. මං හිතුවේ තවදුරටත් ඒක මේ සරල කරලා කියන්නේ එහෙම අවශ්‍ය වෙන එකක් නැහැ. දැන් හුඟක් මං පැහැදිලි උදාහරණ එහෙමත් පෙන්නුව නිසා එහෙම අවශ්‍ය වෙන එකක් නැහැ. ඔබට වැටහෙන විදිහට මං කතා කරලා තියෙනවා. ඒ නිසා නැවත නැවතත් ඒ ගැන හොඳට හිතලා බලන්න. හරීම ප්‍රයෝජනවත් වැදගත් සූත්‍රය මේ කාරණයක්. මේක ප්‍රායෝගිකත්වයේ අපි මෙතෙක් කතා කරපු ඔය භාවනාව සම්බන්ධයෙන් කතා කරපු සූත්‍ර රාශියක් තමයි පහුගිය කාලේ මම කතා කළේ. මොකද මට අවශ්‍ය වුණා ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න. ඒ නිසා මේකෙන් අය කොහොම සමාලෝචනීය වීමක් වෙනවා. පැහැදිලි අදහසක් වැටහීමක් අපට ඇති කරගන්න පුළුවන්. හොඳයි වෙලාව එහෙනම් හරියනවා. අපි අවසන් කරමු. 2021 වර්ෂයේදී නැවත අපි හමු වෙමු. පළවෙනිදා තමයි ආයෙසරයක් සිකුරාදා දිනේ එන්නේ. පළවෙනිදා වුණා කියලා ගැටලුවක් නෑ නේද? අපිට කළ හැකිනේ. එතකොට අපි එහෙනම් එදාට හමු වෙමු පළවෙනිදා 2021 වර්ෂයේ පළවෙනි සිකුරාදා. හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.